අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්බන්ධ වෙලා තියෙන සියලුම දෙනාටම අද අපේ සුපුරුදු අඟහරුවාදා වැඩසටහන් මාලාවේ අලුත් පියවරක් හැටියට හඳුන්වන්නට පුළුවන් සංශෝධිත වේලාවන් වලට අනුව වැඩසටහන නවතාවයකින් යුතු ඉදිරිපත් කිරීමට ආද සිට ඒ අනුව මේ දැන් රාත්‍රී 8ට පටන් ගන්න මේ වැඩසටහන සිද්බෝ මනෝවිද්‍යාත්මක වැඩසටහන මෙහිදී අපි අද දිනේ මාතෘකාව හැටියට තෝරාගත්තා එදිනෙදා ජීවිතය සඳහා මනෝවිද්‍යාව කියන මාතෘකාව. අපි මේ වැඩසටහන මේ පළවෙනි කොටස වැඩසටහන 8 සිට 9:45 දක්වා ඒ මාතෘකාව යටතේ පවත්වනවා දේශනයක ආකාරයෙන්. හොඳයි දැන් තවත් අපිට පිරිස් එකතු වෙමින් සිටින බව අපිට පෙන්වනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම දැනුවත් කරන්නට කැමතියි මේ වැඩසටහන මේ වන විටත් YouTube ඔස්සේ සජීවීව විකාශය වෙනවා. ඒ වගේම අද වැඩසටහන නරඹන්නට බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් එයාට YouTube ඔස්සේ මේ වැඩසටහන නරඹන්නටත් පුළුවන්. පසුව හොඳයි වැඩසටහන පටන් ගන්නට මත්තෙන් තවත් පිරිස සම්බන්ධ වෙමින් සිටින නිසා මම විනාඩි 2-3ක් ඔබගේ කාලයෙන් ගන්නවා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් දන්නවා අපි counseling skills development course එක පාඨමාලාව පසුගිය ඉරිදා 17 වෙනිදා ආරම්භ කරා. නමුත් අපිට දැනගන්නට තිබෙනවා විමසීම් වලින් තවත් කීප දෙනෙක්ම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට. ඒ නිසා අපි මේ වැඩසටහනට ඇතුළත් වීමේ දිනය 27 වෙනිදා දක්වා දීර්ඝ කළා. ඒ කියන්නේ අපි ඊළඟ සැසිය තියෙන්නේ මේ කෝස් එකේ 31 වෙනිදාට යෙදලා තියෙන ඉරිදාට. එතකොට මේ වැඩසටහන පවත්වන කාලසටහන මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. මේ වැඩසටහනට බැඳෙන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් 27 වෙනිදා දක්වා කාලය තිබෙනවා. අපි 27 වෙනිදා දක්වා අලුතෙන් බඳවා ගන්න අයට කෙටි දේශනයක් කරා සමහර විට අපිට පුළුවන් වේවි පළවෙනි දවසේ අපි විසින් සාකච්ඡා කරන ලද කරුණු දැනුවත් කරන්නට 31 වෙනිදාට සම්බන්ධ වීමට පෙර මේ පළවෙනි නිවේදනයේ ඊළඟට තවත් නිවේදනයක් හැටියට කියන්නට ඕනේ අපේ ඊළඟ අලුත්ම වැඩසටහන ඔබට මේ තිරේ මේ වෙලාවේ දිස් වෙන මෙන්න මේ වැඩසටහන be a great CEO මේක අලුත්ම ආකාරයක වැඩසටහනක් විශේෂයෙන්ම ආයතනවල CEO කෙනෙක් වෙන්නට වෙරදරන එහෙමත් නැත්නම් ඉහළ කළමනාකාරීත්වයට නැගන්නට වෙරදරන අය උත්සාහ කරන අය අපි අතර බොහෝ ඉන්නවා. ඒ අයගේ විශේෂ ඉල්ලීමක් මතයි මේ වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඕනෑම තරාතිරමක තමන්ගේ රැකියා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය පතන අය සඳහා වැදගත් වෙන වැඩසටහනක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ජනවාරි 25 වෙනිදා සහ පෙබරවාරි 1 වෙනිදා කියන දින දෙකේ ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8 සිට 11:30 දක්වා මේ වැඩසටහන පවත්වන්නට නියමිතයි. මේ වැඩසටහන තුළ ගැටලු විසඳීමේ ක්‍රමවේදයන් ඒ වගේම නිවැරදි තීරණය ගැනීමේ ක්‍රමවේදයන් එතකොට වැරදි සහගත තීරණ වැරදි සහගත සිතුවිලි වලින් මිදෙන ආකාරය මම හිතන්නේ ප්‍රසන්න මහත්මයා අපිට උදව් කරයි මේකේ අන්තර්ගතය ගැන වෙලාව ලැබුණොත් තව ටිකක් ඉදිරිපත් කරන්න. ඒ වගේම law of attraction ආකර්ෂණ නීතිය ඒ ආදී කොටස් ඇතුළත් වෙන මේක සුවිශේෂී වැඩසටහනක්. ඔබට පුළුවන් ඔබට සම්බන්ධ වෙන්නට හෝ ඔබට පුළුවන් තවත් අය දැනුවත් කරන්නට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට කියලා. හොඳයි එහෙනම් දැන් ඒ තමයි Global Minds ආයතනයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන නවතම වැඩසටහන් සම්බන්ධයෙන් කරන දැනුවත් කිරීම. මම හිතනවා දැන් මේ වෙලාව සුදුසුයි කියලා අපේ අලුත් අධීරයේ වැඩසටහන් ආරම්භ කරන්නට ප්‍රසන්න ජයතිලක මහත්මයා අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා නියමිත වේලාවට. හොඳයි මම එහෙමනම් කැමති සුපුරුදු පරිදි ප්‍රසන්න ජයතිලක මහත්මයාට ආයුබෝවන් ප්‍රසන්න මහත්මයා කියලා ආරාධනා කරන්නට මේ වැඩසටහන ආරම්භ කරන්නටයි කියලා. හරි. ආයුබෝවන් සියලු දෙනාට
බොහොම ස්තුතියි මිනිස් ඉස්සර හඳුන්වා දීම සහ ආරම්භයක් ලබා දීම සම්බන්ධව අපි වැඩසටහන් රාශියක් ඔබ දන්නවා පහුගිය කාල සීමාව තුළ පහුගිය මාස 8-9 තුළ අපි සෑහෙන වැඩසටහන් රාශියක් කළා. ඒ වැඩසටහන් වල වෙලාවල් සහ ඒ දින වකවානු පොඩක් සංශෝධනය කරන්න උනා. අද දවසේ අප නව මුණුවරකින් මේ වැඩසටහනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම වැඩසටහනක් වල වැඩසටහන් 10ක් සීරීස් එකක් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ මේ එහි මූලික හැඳින්වීම කියන කොටස තමයි අපි අද කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කාලය තුල. ඉදිරි දිනවලදී අපි ඔබට ඔබගේ ජීවිතයට වැදගත් වෙන මනෝවිද්‍යාත්මක කරුණු රාශියක් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වැඩසටහන් අලුත් ආකාරයකට ආරම්භ කරන්නට කල්පනා කරේ. මොකද මේ වැඩසටහන් වල තිබෙන පෞගිය කාලේ අපි ඉදිරිපත් කරපු වැඩසටහන් වල තිබෙන ඔබට වැදගත් කරුණු බොහෝ කොට තිබිච්ච නිසා ඒ කරුණු නවතාවයකින් යුතුව ඉදිරිපත් කරන්නට අපි සැලසුම් කළා. ඉතින් අපි මාතෘකා වශයෙන් යෙදුවේ මනෝවිද්‍යාව නැත්නම් psychology in everyday life කියලා. ඉතින් මේ වැඩසටහනේදී ඔබට බොහෝ කොට අපි ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා එදිනෙදා ජීවිතයේදී මනෝවිද්‍යාත්මක සාධක භාවිතා කළ හැක්කේ කෙසේද නැත්නම් මනෝවිද්‍යාවේ මූලධර්ම භාවිතා කළ හැක්කේ කෙසේද කියන එක. ඉතින් අද දවසේ අපි අත්‍යවශ්‍යම මේක සීරීස් එකක් කරන නිසා යම්කිසි පෙළගැස්වීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඔබට යම් කොටසක් ඉදිරිපත් කරනවා. එහි ඉදිරි අධීරයන් වලදී යම් කරුණු කාරණා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. තමුන්ලාන්සලාට මම වැදගත් කරුණු කියන්න බලාපොරොත්තු වෙන යම්කිසි පදනමක් එක්ක. මොකද මේ බොහෝ කොට අපි ලංකාවෙත් නැත්නම් වෙනත් රටවලත් අපි දැක්කහම අපිට තේරෙන දෙයක් තමයි මේ මනෝවිද්‍යාත්මක දැනුම බොහෝ කොට ලෝකේ තිබුණාට ඒ දැනුම භාවිතා කිරීමේ තාම නිසි ප්‍රමාණ වලින් සිද්ධ වෙන්නේ නැහැ කියලායි අපිට කල්පනා කරන්න තියෙන්නේ. මොකද මේ එහෙමනම් මිනිස්සු ඊට වඩා ජීවිතේ ධනාත්මකව සහ සතුටින් කාලය ගත කරනවා. ඒ දැනුම භාවිතා කරන්නට හැකියාවක් තිබුණා නම්. ඉතින් ඒ හින්දා අපි කල්පනා කළා මේ විද්‍යාත්මකව මේ දැනුම සමාජගත කරන්නට මෙහෙම දැනුම් ලබා ගැනීමේ මාර්ග රාශියක් ඔබට තිබෙන බව ඇත්තක්. ඒ වුණාට මේ ප්‍රමාණවත් පරිදි මේ කරුණු කාරණා සමාජගත වෙලා නැති නිසා එහින් ලැබෙන ප්‍රයෝජන අපට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාව සහ මිනිස්සු අතර තාම අර එක සම්බන්ධතාවය මදි. මනෝවිද්‍යාව වෙනම තියෙනවා, අපි ජීවිතය වෙනම ගත කරනවා. නමුත් අර ඕමනා තැන්වලදී අපි මේ ප්‍රයෝජන ගන්නේ නැහැ. එහි අඩුපාඩුවක් තිබෙනවා. ඒ නිසා එහි අඩුව පිරවීමේ උත්සාහයක් ලෙසයි අපි මේ කාර්යය ඔබට ඉදිරිපත් අද මේ වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මම ඔබට ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. අපි ප්‍රසන්ටේෂන් එකට පොඩ්ඩක් යමු වුණොත් මෙහෙම තමයි මාතෘකාව යෙදුවේ. එදිනදා ජීවිතේට මනෝවිද්‍යාව කියන. අද ඔබට මෙහි මූලික හැඳින්වීම මම සිද්ධ කරනවා. සෑම මනෝවිද්‍යාත්මක සංකල්ප වල තිබෙන වැදගත් කරුණු අපේ ජීවිතයට ඇඳාගන්නේ කොහොමද කියන කාරණේ සහ අවශ්‍යතාවය අවශ්‍ය තැන්වලදී ඒ දැනුම අපි භාවිතා කරන්නේ කොහොමද කියන ආකාරය අපි මේ වැඩසටහන් වලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තොත් Global Minds ආයතනය සහ අපි දන්නවා මේ ආයතන දෙකක් එකතු වෙලා මේ වැඩසටහන පවත්වන්නේ. අපි වැඩසටහන නම් කරේ සිබ්බෝ මනෝවිද්‍යාත්මක වැඩසටහන කියලා. ඒ සඳහා මේ ආයතන දෙක සහසම්බන්ධ වෙනවා. අප ඒ ආයතනවල ඉන්න සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ සහසම්බන්ධ වන පිරිස් වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. Global Minds Institute of Psychological Studies and Research Private Limited මේ ආයතනය අප වැඩ කරන ආයතනය සහ සිබ්බෝ the Center for Science of Living කියන මේ ආයතන දෙත්වය
ඒ ඉන්න පිරිස් තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට ඔබට සහයෝගය දක්වන්නේ. ඒ ගැනත් අපි ස්තුතිවන්තව මතක් කරන්න ඕන. ඒ සහභාගී වෙන උදව් උපකාර කරන සියලු පිරිස් ගෞරවයෙන් සිහි කරන්නට ඕන. ඊට අමතරව අප ඔබට ඉදිරිපත් කරනවා දැන් අද වැඩසටහනේදී අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ how psychology can improve your life. දැන් ඔබ කොහොමද මේ එදිනදා ජීවිතයේදී මනෝවිද්‍යාත්මක දේවල් භාවිතා කරලා ඒ ජීවිතේ වඩා දියුණුවක් ලබා ගන්න කියන කාරණාව තමයි අපි පුණුපුණා බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට වෙන මේ රූපයෙන්ම දකින්නට පුළුවන් අපේ ජීවිතයේ සෑම තැනකටම මනෝවිද්‍යාව පාවිච්චි වෙනවා. ඒ නිසා අද දවසේ අපි පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන මනෝවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියන්නේ. මොකක්ද මනෝවිද්‍යාව කියලා කියන්නේ? මේ විෂයේ තියෙන මෙච්චර තියෙන වැදගත්කම් මොකක්ද කියන කාරණා ටික අපි සලකලා බලනවා අද. සහ ඒ වපසරිය කොයි පැත්තටද ගමන් කරන්නේ? මොනවද ඒක තියෙන්නේ කියන කාරණා අපි අද දවසේ මේ කාල වේලාව තුළ කතා කරමු. ඉන් පදනම අපි මේ වැඩසටහන් එකක් හෝ දෙකක් පාවිච්චි කළා. ඒ පදනම දාගත්තට පස්සේ අපි මේ දේවල් වල තියෙන භාවිතය කොහොමද කියලා කතා කරමු. දැන් ඔබ දන්න මේ සයිකොලොජි කියලා ගත්තාම මේ දැන් සාමාන්‍ය සයිකොලොජි වලට මේ සයි කියන මේ සංකේතය තමයි මේක ග්‍රීක හෝඩි අකුරක්. දැන් මම ඔබට මේ පොඩි දැනුමකුත් එක්ක මේ කාරණාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද යම්කිසි දැනුමක් අපිට අවශ්‍යයි විෂයක් ඉගෙන ගන්නකොට. ඉතින් සයිකොලොජි කියන්නේ විෂයක් නිසා මනෝවිද්‍යාව විෂය. අපි සංකේතයක් පාවිච්චි කරන මෙන්න මේ විදිහට මේ සයි කියන සංකේතය ඔබට පේනවා. මේ සංකේතය තමයි මනෝවිද්‍යාවට අපි භාවිතා කරන සංකේතයක් හිට භාවිතා කරන්නේ. ඉතින් මෙහි මේ අර්ථකථනයකුත් තියෙනවා. මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. The psychologist study of human mind and behavior in a scientific way. එමයි දීලා තියෙන අර්ථකථනය මේ නිතර භාවිතා කරන බොහොම ප්‍රචලිත අර්ථකථනය තමයි මේක. මනෝවිද්‍යාව වනාහි මිනිසාගේ මනස human mind එක සහ එයාගේ චර්යාව කියන්නේ හැසිරීම in a scientific way. විද්‍යාත්මක ක්‍රමවේදයකට අපි මේක ස්ටඩි කරනවා. එතකොට දැන් මේක පොඩ්ඩක් අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මිනිස්සෙක් අපි සැලකුවාම මේ මිනිස්සයාගේ ප්‍රධාන කොටස් දෙකක් අපි මිනිස්සෙක්ගේ සාමාන්‍යයෙන් අපි ගන්නවා. සලකලා බලනවා මේ ප්‍රධාන අංශ දෙකකට මිනිස්සෙකු බෙදන්න පුළුවන් කියලා. මම ඔබට මේ white board එක share කරනවා. දැන් මේ මිනිස්සෙක් ගත්තාම දැන් අපි ගත්තොත් මේ මිනිස්සෙක් කියලා කියමු. මෙයාගේ ප්‍රධාන වශයෙන් මෙයාගේ පැතිකඩවල් දෙකක් අපි සලකනවා. එකක් තමයි මේ මිනිස්යාගේ මනස කියන එක, මයින්ඩ් කියන එක. අනිත් කොටස තමයි බොඩි කියන එක. මයින්ඩ් ඇන්ඩ් බොඩි. දැන් මේ මනසේ නැත්තම් සිත ගැන අපි ස්ටඩි කරනවා. මොනවද අපි හිතෙන්නේ? දැන් අපිට හිතක් තියෙනවා. දැන් ශරීරය අපිට ස්ටඩි කරන්න වෙන්නේ ශරීරයේ තියෙන කොටස් දෙකක් ඇතුළම අපිට තියෙනවා. එකක් තමයි ශරීරයක් ගත්තාම ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? අපි කියනවා ව්‍යුහය, ස්ට්‍රක්චර් එක. ඊළඟට එහි ක්‍රියාකාරීත්වය, ෆන්ක්ෂන් එක. ඉතින් මේකට අපි මේ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඇනටොමි කියන වචනේ. ඇනටොමි මේක ෆිසියොලොජි, ක්‍රියාකාරීත්වය. දැන් මේ කාරණා හින්දා මේ කාරණා හේතු කොටගෙන අපිට තියෙන හැසිරීම වගේ behaviors. එතකොට දැන් මනෝවිද්‍යාවේදී කතා කරන්නේ මෙන්න මේවා සම්බන්ධ. අපි එහෙම හිතන්නේ මොකෝ? දැන් අපිට සමහරක් වෙලාවට මේ දැන් අපි හිතනවා කියන කතාන්දරේ හැමතිස්සෙම වෙන දෙයක්. අපි ඉන්න ගමන් හිත ඉන්න එක දේවල්. අපි එහෙම හිතෙන්නේ මොකෝ අපිට? ඒ විදිහට හිතනවා සහ හිතෙනවා. ಜಾති දෙකක් අපේ යටි සිද්ධ වෙනවා. හිතනවා, හිතෙනවා. ඉතින් ඒ අනුව අපි හැසිරෙනවා. ඒතර සමහර හැසිරීම අපි හොඳයි කියලා කියනවා, සමහර හැසිරීම හොඳ නැහැයි කියලා කියනවා. මෙන්න මේවා සිද්ධ වෙනවා. ඉතින් මේ අපි ඉන්න හැමතැනදීම මේ කාරණාව අපේ අතින් සිද්ධ වෙනවා. මේකෙන් පිට අපිට ඉන්න විදිහක් නැහැ. ජීවත් වෙනවා කිව්වොත් මේ ටික ක්‍රියාත්මක වෙනවා. අපි හිතනවා අපේ හැසිරීම සිද්ධ වෙනවා. එතකොට අපි මොන කාර්යය කරත්
මේ දේ සිද්ධ වෙනවා. ඒතර සමහර දේවල් ඔබට තියෙනවා. සමහර දේවල් අපි හිතන ඒවා එක්ක හිතන ඒවා අපිට අපි කැමති නෑ ඒ විදිහට හිතන්න. සමහරවිට අපි කැමති ඒ විදිහට හිතන්න. ඒතර ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ මොකද කියලා සමහරවිට අපිට හිතා ගන්න බැහැ. දැන් සමහර අය අපෙන් අහනවා මේ ඇයි මේ විදිහට මට හිතෙන්නේ මොකද මට මෙහෙම හිතෙන්නේ? මට මේ විදිහට නැතෝ වෙනත් විදිහට හිතන්න බැරිද එතකොට? ඇයි මේ විදිහට වෙන්නේ මේ දේවල්? ඇයි මම මෙහෙම හැසිරෙන්නේ? එමත් ඇයි අනිත් අය එහෙම හැසිරෙන්නේ? ඇයි ඒගොල්ලෝ මට මෙහෙම කියන්නේ? ඇයි මාව ඒගොල්ලෝ තේරුම් ගන්නේ? දැන් මෙහෙම දේවල්. එහෙම නැත්නම් මම මෙන්න මේ විදිහට හිතන්නේ කොහොමද? මේ විදිහට මම කල්පනා කරන්නේ. දැන් මෙන්න මේ දේවල් සම්බන්ධව මම ඔබට අද සවිස්තරාත්මකව මේ ඈඳ ගන්න පුළුවන් පැති කඩවල් සම්බන්ධව අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවද අපිට මේ මනෝවිද්‍යාවේ තියෙන්නේ? දැන් එතකොට දැන් මනෝවිද්‍යාව අර්ථකථනයේ තියෙන ඔන්න ඔය ටික. මොකද්ද? අපේ හිතයි ශරීරයයි නැත්නම් අපේ හැසිරීම ගැන විද්‍යාත්මකව කල්පනා කරනවා. ඒ කියන්නේ විද්‍යාත්මක කියන්නේ නිකන් හිතන්නේ නැහැ. ඒතර මම පෙන්නන්න කොහොමද මේ විද්‍යාත්මක කෙනෙක් හිතන්නේ කියන එක සම්බන්ධව. එතකොට ඒ ගැන අපි එදිනදා ජීවිතේට ඒ ටික ඇප්ලයි කරගන්න. එතකොට අපිට අද වෙනකොට මනෝවිද්‍යාව තුළ මිනිස්සෙන්ගේ චර්යාව අධ්‍යයනය කළා. යම් දැනුම් පද්ධතියක් ගොඩනගාගෙන තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් 1800 ගණන් වල ඉඳලා මේ තත්ත්වය ආරම්භ වෙන්නේ 1870 ගණන් වලදී. එතන ඉඳලා අද දක්වා මනෝවිද්‍යාඥයෝ කියන පිරිස් ලෝකේ ඒ මිනිස්යාගේ තියෙන චර්යාව නැත්නම් හැසිරීම human behavior එක සහ ඒගොල්ලෝ හිතන පතන විදිය අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කළා ගොඩනගනවා මේ විෂය. ඒතර මේ විෂය තුල තියෙන දේවල් අධ්‍යයනය කරනකොට අපිට පෙනී යන කාරණයක් තමයි ඒවා ඊටාම හොඳට අපේ එදිනදා ජීවිතේට භාවිතා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ භාවිතය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඉන්න ගමන් කල්පනා කරන්නේ අපිට පෞද්ගලිකව හිතන විදිහවලට. ඒක මම හිතන්නේ නැහැ ඒක වැරදි කියලා. ඒක තමයි යාට හිතන විදිය. අපි හැසිරෙන්නේ අපිට කැමති පිළිවෙලට. හැබැයි ඒක මනෝවිද්‍යානුකූල ක්‍රමයට එකඟද පරිබාහිරද කියලා අපිට හිතා ගන්න අමාරුයි. මොකද අපි ඒක දන්නේ නැති නිසා. ඒතර මනෝවිද්‍යාව විෂයේ තියෙන ශේෂ්ත්‍ර ටික පිළිබඳව මම ඔබට පොඩි කරුණු ටිකක් කියනකොට ඔබට පැහැදිලි වෙයි අපි කොහොමද මේක තේරුම් ගන්න කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම එදිනදා ජීවිතේ ක්‍රියාකාරකම් කරනකොට ඒ කියන ක්‍රියාකාරකම් හරිද එහෙම කරන එක වැරදිද කියලා නැත්නම් එහි අඩුපාඩු සහිතද එහෙම නැත්නම් මට තව මේවා ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්ද කියන එක සම්බන්ධව අපිට තෝරාගන්න හැටියක් නෑ. ඒ ගැන දන්නේ නැත්නම්. ඒකට සාමාන්‍ය ටික අන්ධ වගේ එතෙන්දී. දැන් අපි හිතමු දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ දැන් සමහර කෙනෙකුට හිතීමේ ශක්තිය තියෙනවා. ඒ හැබැයි ඒ හිතීමේ ශක්තිය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. හිතන්නකෝ. හැබැයි එයා දන්නේ නැහැ එයාට හිතීමේ ශක්තිය අඩු වුණා කියලා. ඒක අඩු වුණ බව පේන්නේ වෙනත් තැනකිට එක සසඳන්න ගියා. ඉතින් සසඳන්න ගියාම අඩු වෙච්ච බව දැනුනොත් එහෙම ඊට පස්සේ ඒක වැඩි කරගන්න බැරි නිසා ඒ දුක් වෙනවා. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමු දැන් අපේ ඇස් පෙනීම ගත්තොත්. දැන් එක පන්තියක ශිෂ්‍යයෙක් ඉන්න මම උදාහරණ කතාවක් කියන්නකෝ. දැන් මේ ශිෂ්‍යයා ටිකක් ගුරුතුමාගෙන් දොස් අහන්න වෙනවා පන්තියේදී. හරියට විෂය ඉගෙන ගන්නේ නැහැ කියලා. ඒතර ඒ ශිෂ්‍යයාට සැරින් සැරේ ටීචර් අහනවා. "ඔයාලට තේරෙන්නේ නැද්ද මේ කියන එක?" ඉතින් අර ශිෂ්‍යයා බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේ ශිෂ්‍යයා අපි බලන වෙලාවේදී මම එයාත් එක්ක ටිකක් කළා කතා කරන යනකොට මට තේරුණා මේ ළමයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා එයාට කියා ගන්න අමාරුයි. විස්තර අහනකොට. පස්සේ බලනකොට මට සැකයක් ඇති වුණා මේ දරුවගේ ඇස් පෙනීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන ඉඩ තියෙනවා. ඒ කොහොමද තෝරගත්තේ කියලා ටිකක් කතා කරනකොට එහෙම තෝරගත්ත හැකි. එයාගේ පසුබිම් කාරණා අහනකොට. එතකොට දැන් මේ ශිෂ්‍යයාව ඇස් පෙනීම සම්බන්ධව ඒක චෙක් කරගන්න කියලා කිව්වම ඔහුට ඇස් පෙනීම දුර්ලභමක් තිබුණා. ඒතර ඔහු පන්තියේ පිටිපස්සෙම වගේ හරි වාඩි වෙන්නේ.
එතකොට එයාට අර ගුරුතුමා බෝඩ් එකේ එළියන අකුරු පේන්නේ නැහැ හරියට. ආයාසයෙන් බලන්න. හැබැයි එයා දන්නේ නැහැ. මෙයාට මේ එයා හිතන්නේ ඔච්චර තමයි පේන්නේ කියලා. මොකද එයාට මේක සසඳන්න විදියක් නැහැ. එතකොට එයා ගැස් දෙකට අදාළ ප්‍රතිකාර වෛද්‍යවරුන් කරන්න පෙළඹුණා. ඔවුන්ගේ ඉල්ලා තාවකාලික ප්‍රතිකාරමක් හැටියට ඒ ශිෂ්‍යයාව ඉදිරි පෙළට මාරු වුණායින් පස්සේ ප්‍රශ්නේ තාවකාලිකව අදාළ ප්‍රතිකාර අරගෙන සූපත් වුණා. දැන් මේක මම තා සරල උදාහරණයක්. හැබැයි සරල වුණාට ඒක හොයාගත්තේ නැත්තම් මේ ශිෂ්‍යයාට ටිකටම මේ ඉගෙනීමේ දුබලකමක් හැටියට තමයි ඒක පේන්නේ. දැන් අන්න ඒ වගේ දැන් අපි දන්නේ නැහැ. දැන් ඒ ළමයා දැනගෙන හිටියේ නැහැ. මීට වඩා මට පේන්න ඕනේ. හැබැයි මගේ දුර්ලභකමක් තියෙන නිසා මොකද එයා හිතන්නේ ඉච්චර තමයි පේන්නේ. ඉතින් සමහර අය හිතගෙන ඔච්චර තමයි හිතන්න පුළුවන්. මෙච්චර තමයි මගේ මෙමරි එක තියෙන්නේ. මෙච්චර තමයි මට ස්ටඩි කරන්න පුළුවන්. මෙච්චර තමයි මට සල්ලි හොයන්න පුළුවන්. මෙච්චර තමයි මගේ සමාජ සම්බන්ධතා තියෙන්නේ. ඒ නිසා අපි ලිමිට් වෙනවා. අපේ එදින්දා වැඩ කටයුතු කරන දේවල් සහ අපිට කළ හැකි නැත්නම් මිනිස්සෙක් හැටියට ඔබට ළඟා විය හැකි අපි කියන්නේ මේ මනෝවිද්‍යාව කතා කරනවා මිනිස්සෙකුට තියෙනවායි විභව්‍යතාවයන් වල human potentials කියලා. අන්නේ විභව්‍යතාවයන් වල උපරිම තැනට යන්න අමාරු වෙනවා. එයාට යන්න ශක්තිය තියෙනවා. හැබැයි දන්නේ නැහැ කොහොමද කරන්නේ. දැන් ඔබට යා හැකි දුර ඔබ යන්නේ නැහැ. දැන් මේකන ඔය පරීක්ෂණ මට්ටමින් උනත් ඔබට මේක කරලා බලන්න පුළුවන්. දැන් සමහරලාට යම්කිසි සතෙක්ව අපි කියමු ගවයෙක් හරි මොකක් හරි සතෙක් කියලා. දැන් ඒ ගවයාගේ යාව කණුවක බැඳලා තනකොළ කන්න කියලා ඒ පිට්ටනියක බැඳලා තියනවා කියන්නකෝ. ඒතර ඒ කඹේ දිගයි අඩි 20ක් විතර කියන්නකෝ. දැන් මේ අඩි 20 දුර එයාට යන්න පුළුවන් මේ සතාට. ඒ අඩි 20ක තියෙන රවුම තුල එයාට ඕනනම් තනකොළ කන්න පුළුවන්. හැබැයි ඒ සතා දන්නේ නැත්නම් එයාට එච්චර දුර යන්න බෑ කියලා එයා ළඟ තියෙන ඒ කණුව වටේ තනකොළ ටිකක් කකා ඉන්නේ. දැන් ඒ වගේ අර හියුමන් කැපැසිටි එක තියෙන ප්‍රමාණය උගක් අය දන්නේ නැහැ. එමා ඉදිරියේදී ඔබට ඒව ගැන දැනුවත් කරන්නම්. මිනිස්යාට තියෙන කොච්චර ශක්තියක් කුජලයක් තුළ තියෙනවද? ඒ තියෙන ශක්තිය කොච්චර අපිට භාවිතා කළ හැකිද කියන කාරණාව සමාජගත වෙලා තියෙන අඩුයි. ඒ නිසා තමයි මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ. ඒ නිසා තමයි මිනිස්සු මෙච්චර රණ්ඩු වෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සු මේ තරම් අමාරුවෙන් ජීවත් වෙන්නේ. දැන් අද තියෙන මේ පැන්ඩමික් සිටුේෂන් එකටත් ෆේස් කිරීමේ ශක්තිය මිනිස්සු තුළ තියෙනවා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ එහෙම ශක්තියක් තියෙනවා. ඉතින් කාණ්ඩායමක් වශයෙන් මිනිස්සු තනිව හෝ කාණ්ඩයක් වශයෙන් දැන් එතන තියෙනවා සෝෂල් සයිකොලොජි. කාණ්ඩායමක් වශයෙන් කල්පනා කරොත් එහෙම මේවෙන් ගැලවෙන්න ඉතාම පහසුයි. හැබැයි එහෙම ඒ මනෝවිද්‍යාත්මක දේවල් භාවිතයට ඇවිල්ලා නැහැ. ඉතින් ඒකින්ද තමයි මේ ටික අපි පුළුවන් හැටියට සමාජගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මිනිස්යාගේ මනසයි හැසිරීම පිළිබඳවයි අපි මේ විෂය තුල සාකච්ඡා කරනවා කියලා අපි අද දැනගමු. ඊට පස්සේ මේ the importance of psychology මොකටද මේ මනෝවිද්‍යාව පාවිච්චි වෙන්නේ කියන එක තමයි අපි අද දෙකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. the power of psychology කියලා මම මේ තව පාවිච්චි කළ ස්ලයිඩ් එක. මේ මනෝවිද්‍යාව යම් බලයක් තියෙනවා. මේ බලය නිසා තමයි අපිට මේ දේවල් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි මේ බලය ගොඩනගා ගන්න තමන් තුළ. බලය කියන්නේ මේ අයිතු ලෙස කියන අදහසකින් නෙමෙයි මම මේ බලය කිව්වේ. ඔබට තියෙන මේ හැකියාවන් ටික පාවිච්චි කරන්නට අපි මහන්සි ගන්න ඕනේ. දැන් මෙන්න මේ ස්ලයිඩ් එක ඔබ බැලුවොත් එහෙම පරිස්සමෙන්. දැන් මේක මම ඉංග්‍රීසි වචන කීපයකින් අපි මේක පෙන්නලා තියෙන්නේ. නමුත් මම මේක සිංහලෙන් හොඳට ඔබට පැහැදිලි කරන්න. දැන් සාමාන්‍ය මනෝවිද්‍යාව කියපු හැටිය කෙනෙකුට එන අදහසක් තමයි මේ මොළය සම්බන්ධව මොළය ගැන කතා කරනවා. ඉතින් මොළය පමණක් නෙමෙයි මනෝවිද්‍යාවට අයිති වෙන මුළු ශරීරයම ගැන අපි කතා කරනවා. නමුත් මොළය විශේෂයෙන් කතා කරනවා. මොළය සහ හදවත කියන කොටස් දෙක. එතකොට දැන් මේ දෙකට අමතරව අපි කතා කරනවා තව දෙයක්. දැන් ශාරීරික වශයෙන් ගත්තොත් මොළයයි හදවතයි. හිත කියලා එකක් කතා කරනවා. දැන් මේ හිතයි හදවතයි මොළයයි මේ ඔක්කොම එකට අරගෙන කතා කරනවා මනෝවිද්‍යාව තුළ. අලුත් විදිහට අපි කල්පනා කරන ඒක ආකාරයට. එතකොට දැන් මෙතන ඔබට පේන වචනයක් අපි පාවිච්චි කරලා තියෙනවා මේ
biological processes කියලා. සිංහලෙන් කිව්වොත් ජීව විද්‍යාත්මක ක්‍රියාදාමය. එතකොට අපේ ශරීරයේ විශේෂයෙන් මොළයේ සහ අනිත් හදවතේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් අපේ රුධිර ගමනාගමනයේ සිද්ධ වෙන හැටි, මොළයේ යම් යම් ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන හැටි, ආහාර ජීර්ණය සිද්ධ වෙන හැටි, දැන් මේ දේවල් හුස්ම ගන්න හැටි, දැන් මේවා තමයි බයොලොජිකල් ප්‍රොසෙස් අපේ ඇඟ ඇතුළේ යන. මේ සංකීර්ණ වශයෙන් තියෙන අපිට දේවල් කියන්න පුළුවන් හෝමෝන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන හැටි, සෙල් එක එනත සෛලය තුල ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන මේ වගේ ඒවා තියෙනවා. ඒකට ඒක තියෙන බයොලොජිකල් ප්‍රොසෙස්. ඒක මනෝවිද්‍යාව කතා කරනවා. දැන් ඊට අමතරව අපි කතා කරනවා අන්කොන්ෂස් ප්‍රොසෙසස් ගැන. දැන් මේ අන්කොන්ෂස් කියන වචනය අපි පාවිච්චි කරන්නේ අපිට දැනෙන හිතට නොදැනෙන හැබැයි අපිට නොපෙනෙන හිතක තියෙන කොටසක්. ඒ කියන්නේ අපිට සිහියෙන් නැතුව යන ක්‍රියාදාමයක් වගේ. දැන් කොටසක් අපි දන්නවා අපිට සිහිය ඇතුව කරන දේවල් තියෙනවා. අපි කෑම කන්න පුළුවන්, වෙන දේවල් කතා කරන්න පුළුවන්. දැන් මම ඔබට මේ දේශනය කරන්නේ සිහියෙන්. ඒක conscious processes. එහෙමත් තියෙනවා. ඒක තමයි අපි thinking processes කියන්නේ. ඒක අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා. අපිට සිහිය තියෙනවා, awareness තියෙනවා. නමුත් මේ thinking processes එකට අමතරව තියෙනවා unconscious processes. ඒ කියන්නේ අපි දන්නේ නැතුව අපේ හිතේ අභ්‍යන්තරයෙන් අපිට නොපෙනි ක්‍රියාවලියක් කරනවා. මේක හරිම වැදගත් කොටසක්. unconsciously වෙන දේවල්. අපි දන්නේ එහෙම දේවල් වෙනවා කියලා. හැබැයි අපේ හිත ඇතුලේ මේ දේවල් ටික සිද්ධ වෙනවා. ඊළඟට තව කොටසක් තියෙනවා learn කියලා. කියන්නේ අපි ඉගෙන ගත්ත දේවල්. දැන් අපේ ගොඩක් හැසිරීම් නැත්තම් අපි හිතන විදිය අපි ඉගෙන ගන්නවා. දැන් දැනට හුඟක් වෙලාවට අපි දේවල් ඉගෙන ගන්නවා සෝෂල් මීඩියා වලින්. දැන් අපි ඇත්තටම අද කතා කරමු. දැන් අද අපි කන ආහාර ගත්තොත් එහෙම ඔබ. ඒ ආහාර අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒව කන්න ඕනේ. ඊට පස්සේ ඒක අපිට පුරුදු වෙනවා ඉගෙන ගත්තා පස්සේ. තුන් වේලක් කන්න ඕනේ කියන එක අපි ඉගෙනගෙන තියෙන්නේ. හුඟක් අපේ චර්යාව ඉගෙනගෙන තියෙන්නේ. ඒ කෑම වලට මොනවද කන්නේ? දැන් බලන්න එක එක රටවල විවිධ ආහාරනි පරිභෝජනය කරනවා. විවිධ. එතකොට ඒ රටවල ඉගෙනගෙන තියෙන මේ විදිහට කන්න ඕනේ. මේ රටේ ඉගෙන ගන්න ඒ විදිහට කන්න ඕනේ. ඒතර මේ උගත් හැසිරීම හැටියට. දැන් ඔබ දන්නවද තව අපි ඉගෙන ගන්නවා ධනවත් වීම සහ දුප්පත් වීමත් ඉගෙන ගන්නවා. සතුටින් ඉඳීම සහ දුකෙන් ඉඳීමත් ඉගෙන ගන්නවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දුක ගැන නිතර කතා කරන අයත් එක්ක නිතර කතා කරමින් හිටියොත් සමහර වෙලාවට අපි අර දුකම කතා කරන කට්ටියකින් දුක ඉගෙන ගන්න ඉඩ තියෙනවා. එතකොට නිකන් අපිටත් පොඩි නිකන් දුකක් වගේ දැනෙනවා. අපි ඒක ඉගෙන ගන්න. හැබැයි අපි දන්නේ නැහැ සමහරවිට ඒක ඉගෙන ගත්තා කියලා. එහෙමත් තියෙනවා. සතුටින් ඉන්න කණ්ඩායමක් එක්ක ටිකක් කතා කරනකොට අපි සතුටක් ටිකක් ඉගෙන ගන්නවා. පාසලේ ඉගෙන ගන්නවට අමතරව අපි ගොඩාක් ඉගෙන ගන්නේ පරිබාහිරව. පාසලේදීත් අපි අකුරු ඉගෙන ගන්න එකට අමතරව අපි ඒකනේ සාමාන්‍ය ඉගෙනීම කියලා කියන්නේ. පාසලේ හෝ විශ්වවිද්‍යාලේ හෝ කොහේ හරි අපි ඉගෙන ගන්නවා අකුරු. නැත්නම් මේ ගැනීමට අදාළ ඒවා. නමුත් අපි ඊට වඩා සමාජික ගොඩක් දේවල් ඉගෙනගන්නවා. සෝෂල් ලර්නින් කියන්නේ. අපි යාළුවන්ගෙන් ඉගෙන ගන්නවා. දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමට අමතරව අපි යාළුවන්. සමාජ මාධ්‍ය වලින් අද වැඩිපුරම මම හිතන්නේ මිනිස්සු ඉගෙන ගන්න සමාජ මාධ්‍ය. දැන් වැඩේ තියෙන්නේ මේ සමාජ මාධ්‍ය වලින් අපි ඉගෙන ගන්න දේවල් අපිට හිත කරද අපිට අහිත කරද මේ ටික අපිට තෝරගන්නත් බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒවෙන් මොකද වෙන්නේ? එහෙම දන්නේ නැහැ. එතකොට වෙන දේ තමයි අපි නොදැනුවත් අපි බොහෝ දේවල්ට අහු වෙලා ඉන්නවා. සහ දැන් මේක නොකර ඉන්නේ කොහොමද? තව ප්‍රශ්නයක්. ඒ සමාජ මාධ්‍ය වලට දිගින් දිගටම යන කට්ටිය. දැන් මට සමහර කට්ටිය මට දැන් තව දෙයක් තියෙනවා මේ හිතන්නත් පුරුදු වෙනවා සමහර ඒ විදිහට. මම කියන ආශ්‍රයේ ඉන්නකොට ඒ හිතන්නත් පුරුදු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට දැන් අපගේ චින්තනය මනෝවිද්‍යාවේදී කතා කරන අපි හිතන විදිය සහ අපගේ හැසිරීම කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ ටිකට අවශ්‍ය સિદ્ધාන්ත මනෝවිද්‍යාවේ තියෙනවා. ඒතර කෙනෙකුට පුළුවන් ඒකට හිත යොමු කරොත් එහෙම උදව්වක් කරන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩාක් උදව් කරන විෂය තමයි උපදේශනීය කියලා කියන්නේ. නැත්නම් කවුන්සලින් කියලා කියන්නේ.
ඒ කවුන්සලින් වලදී තමයි කෙනෙක් එක්ක කතා කර මේක හරි ගස්ස ගන්න උදව් කරන්නේ. ඉතින් ඊට අමතරව තව විෂයන් ගන්නාවක් තියෙනවා මම අද ඔබට කියන්න. විශේෂ ශාස්ත්‍ර ගන්නාවක් තියෙනවා මනෝවිද්‍යාව තුළ. ඒවයි මොනවද කරන්න කියන කාරණේ කියනවා. එතකොට ඔබට පෙනේ මේක විශාල උපසරයක් තියෙනවා. එහිදී ඒ අදාළ තැනකදී අපිට අදාළ උදව්වක් ගන්නට මේ එතකොට අපි දන්නවා මොකක්ද අපි කරන්න ඕනේ කියලා. දැන් අපි මේක තමයි අපි සාමාන්‍ය ඔබට දෙයි. එතකොට අපිට මේ කාරණා සියල්ල ගැන අධ්‍යයනයක් කරනවා මනෝවිද්‍යාව තුළ. දැන් මෙන්න මේ ස්ලයිඩ් එකේ මම ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ 4 goals of psychology කියලා. මේක හිතා වැදගත්. මේක හොඳට බැලුවොත් දැන් පළවෙනි එක තමයි මේ මනෝවිද්‍යාවේදී අපි කතා කරනවා මේ මොකක්ද මේ ඇයි මෙහෙම හැසිරෙන්නේ? කියන්නේ මොකක්ද මේ behavior මේ describe the behavior. හැසිරීම මම හිතන එකත් උතන ගන්න පුළුවන්. මනස සහ චර්යාව දෙකම. දැන් මෙතන අපි චර්යාව විතරක් අරගෙන තියෙන ගොඩක් විට මොකද චර්යාව අපිට පේන නිසා. හිත අපිට පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා මේ අධ්‍යයනය කරන්න ලේසි චර්යාව. ඒවත් හැසිරීම. දැන් මොකද්ද මේ behavior? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? this behavior. සහ මොකද මේ behavior එක මෙහෙම වුනේ? ඒක අර මම පොඩ්ඩක් මම නැත්තම් පෙර ස්ලයිඩ් එකට ගියොත් එහෙම මේ behavior එක වෙන්නේ නැත්නම් මේ හැසිරීම වෙන්නේ biological process එකක් ඉන්නද unconscious processes ඉන්නද thinking process එකක් ඉන්නද නැත්නම් අපි ඉගෙන ගත්තේ right මොකද්ද මේ වෙන්නේ කියන එක අපි කල්පනා කරනවා explain කරගන්න මෙන්න behavior එක මෙන්න explanation එක ඇයි එහෙම මේක වෙන්නේ ඔබගේ යටිහිතේ තියෙන දෙයක් නිසා මේක වෙන්නේ ඔබ උගත් දෙයක් නිසා. දැන් ඔබ මෙහෙම හැසිරෙන ඔබ දැන් දුකින් ඉන්නේ අවිඥානයේ තියෙන නිසා. ඔබ දුකින් ඉන්නේ එක්ක ඔබ සතුටින් ඉන්නේ ඔබ ඉගෙන ගත්ත නිසා නේ. right. දැන් ওই දෙක අපිට පුළුවන් විස්තර කරගන්න. දැන් මම මෙහෙම ඉන්නේ මේකයි. ඊළඟට දැන් මෙහෙම ඉන්න කෙනා මෙන්න මෙහෙම අනාගතේ වෙන්න පුළුවන් කියලා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මෙන්න මෙතන තමයි වැදගත්ම කාරණා. So what will their behavior be in future? ඉස්සරහට මොකක් වෙයි? දැන් හුඟක් දෙනේ මෙන්න මේ කතන්දර මේ කොටසට එනවා තුන්වෙනි කොටසට එනකොට අපිට ඇත්තටම මේ මට උගා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා පෞද්ගලික වශයෙන් මෙන්න මේ කාරණේ නිසා. දැන් සාමාන්‍ය මනෝවිද්‍යා ශාස්ත්‍රයේ කාලයක් ඉන්නකොට කෙනෙක් එක්ක ටිකක් වෙලා කතා කරගෙන යනකොට සාමාන්‍යයෙන් අපිට යාගේ අනාගතයේ මෙන්න මේ වගේ දේවල් වෙනවා කියලා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒකද කියනවා මේ මනෝවිද්‍යාව නිකන් කාලගුණේ දන්න ගොවියෙක් වගේ. එයා දන්නවා මේ අහසේ වලාකුළු වෙනකොට, වැහිලීනියෝ පියාඹනකොට, කාකාකෝ මේ සත්තු හැසිරෙනකොට, ගස්වැල් වල මේ ඉස්සර අපේ හිටපු පාරම්පරික ගොවියෝ දන්නවා මේ. දැන් අද නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ දත්ත එකතු කරලා ඒගොල්ලෝ දත්ත විශ්ලේෂණය කරලා කියනවා අහවල් කාලෙදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියෙන අනාවේක හිට වෙන්න පුළුවන්. නමුත් ඒක මොකද වෙනස් වෙන්නේ නිසා හරි වේගෙන්. නමුත් මානව චර්යාව සෑහෙන ප්‍රෙඩික්ට් කරනවා. මෙන්න මේ කොටස උහක් අය දන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳට ස්ටඩි කරොත් ඉදිරි අවුරුදු 10 විතර කියනවා. මනෝවිද්‍යාව. පාවිච්චි කළා. හැබැයි ඒක නියතව කියන්න බෑ. හරියටම වෙනවා කියලා. නමුත් මෙන්න මේ විදියට යනකොට මෙන්න මේක තමයි වෙන්න ඉඩ තියෙන්නේ කියලා ප්‍රෙඩික්ට් කරනවා. නිසා ඒක වෙනදී ඒක අනතුරුදායක නම් ඒක අවාසිදායක නම් ඔබට එය වෙනස් කළ ගැති හංගන්නම මනෝවිද්‍යාව කියලා දෙනවා. දැන් ප්‍රෙඩික්ෂන් එක හරි වැදගත්. ඒ නිසා දැන් ඉදිරි කාලෙතර ඔබ දන්නවා දැන් ආයතනවල අපි සාමාන්‍යයෙන් ආයතනයක වැඩ කරනකොට මම CEO ප්‍රෝග්‍රෑම් එක කතා කරනවා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. දැන් මේ අද ඉඳලා අපි මේ වර්ෂ අවසානයේදී අපි කොතනද යන්නේ? මේක හැමෝම කරන දෙයක්. ප්‍රෙඩික්ෂන් එකක් හදන්න. දැන් ඒක ආයතනගතව ඒක අපි කරනවා සාමාන්‍යයෙන්. කරලා අපි බලනවා අපි ඒක හරියට ඒ ගමන් මාර්ගය යනවාද මයිල්ස්ටෝන්ස් තියෙනවා බලනවා ඊට පස්සේ මොනිටරින් ඇන්ඩ් ඉවැලුවේෂන් යුනිට් එකක් සාමාන්‍ය දියුණු ආයතනයක තියෙනවා ඒගොල්ලෝ මේක මොනිටර් කරනවා whether we are in the right process or not හරියට පාත් එකේ අපි යනවාද මේ විදිහට යනවා මොනිටරින් ඇන්ඩ් ඉවැලුවේෂන් එකේ ඉක් කරන්න ගොඩක් දැන් මේක අපි ආයතනයක් වශයෙන් කළාට තමන්ගේ ජීවිතේට මේක කරගන්න බොහෝ දෙනෙක් දැන් ඔබගේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබ මේ අවුරුද්ද අවසානයේ තව අවුරුදු
5කින් තව අවුරුදු 10කින් ඔබ කොතනද යන්න ඕන කියන කාරණාව ඔබට ඇත්තටම ප්‍රෙඩික්ට් කරගන්න පුළුවන් මනෝවිද්‍යාව දන්නවනම්. හැබැයි ඒක මේ ගොඩක් කට්ටිය කරගන්න බව පේන්නේ නැහැ අපිට. ශිෂ්‍යයන්ට මේක කරන්න පුළුවන් කොතනද වාගේ මේ කියන්නේ. ඉතින් මේ වගේ අපි මේ අනාගතය ගැන යම්කිසි ප්‍රෙඩික්ෂන් එකක් නැත්නම් අනාවැකියක් පළ කරන්න පුළුවන් මේ based on psychology based on scientific methodology ඒක පුළුවන් එක කරන්න. ඒකින්ද මේ ඒවා ඉතින් දැන් කවුරු හරි මෙතන අහගෙන ඉන්නවල මේවා exactly කියන්නේ මේ ශාස්ත්‍ර කියන වගේ නෙමෙයි මේක. ඒකත් කියනවා. මේ තියෙන දත්ත අනුව තමයි ඒක කියන්නේ. දත්ත විශ්ලේෂණය කරලා කියන දේ තමයි සයිකොලොජි වල. ඒක එක කාරණයක්. ඊළඟට අර අන්තිම කාරණේ මම මේකත් ඔබට දැන් කිව්වා. මොකද්ද? එහෙමනම් අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් how can we control that behavior. එහෙනම් අනාගතයේදී අපි මේක කොහොමද වෙනස් කරගන්නේ? right? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සරල උදාහරණයක් ගමු මම. දැන් මේ විදිහට වැඩ කරන ශිෂ්‍යයෙක්ව දැක්කොත් මේ ශිෂ්‍යයාගේ මෙන්න මේ සාධනීය මට්ටම නිසා ඔහුට මොකද ඉදිරියේදී වෙන්න යන්නේ කියන එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. තරුණයෙක් සහ තරුණියක් එක්ක සාකච්ඡා කළා විවාහ වන වයසින් ඉන්න දෙන්නේ. ඒ සාකච්ඡාවෙන් පස්සේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ දෙන්න විවාහ වුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට දැන් ඒක එහෙම කියන්න පුළුවන් කියලා මනෝවිද්‍යාවෙන් මේ කවුද ඒ කසාද නෑ ඒගොල්ලන්ගේ දෙමව්පියෝ දන්නේ නැහැ. එතකොට මේක මම කියන්නේ මේ අර කේන්දර බලලා නැත්නම් සාත්‍ර අහලා කරන වගේ දෙයක් නෙමෙයි. එයාගේ තියෙන personality characteristics බලලා මෙයාගේ තියෙන personality characteristics බලලා මේ දෙක කොච්චර මැච් වෙනවද නැද්ද කියන එක මනෝවිද්‍යාත්මකව කියනවා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ තීන්දුවක් ගන්නකොට මනෝවිද්‍යාත්මක කාරණා විතරක් සැලකිලි ගන්න අපිට ඔබට නිදහස තියෙනවා ඔබ කැමති විද්‍යාවකින් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් ඔබට තීන්දුවක් ගන්න. ඒක යන එකකට මම රිස්පෙක්ට් කරනවා. නමුත් මේ මනෝවිද්‍යාත්මකව තියෙන එකක් ජීවිතේට ගත්තට කමක් නැහැ. ප්‍රෙඩික්ෂන් එක. ඉතින් අධ්‍යයනයකින් පසුව ඒක කරන්න පුළුවන්. දැන් ඔබටම මේවා කොහොමද කරගන්නේ කියන එකේ යම් යම් ඉඟි ඔබට ලැබෙන්න ඕනේ යම් යම් දැනුම් පද්ධතියක් ඔබට ලැබෙන්න ඕනේ කියන එක මම කියන්නේ. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මේක අතරම මේ අපි සාමාන්‍යයෙන් නොකරන දෙයක් ආයතන වල වුණා මේ දැන් කෙනෙක්ව ආයතනයකට බඳවා ගනින්. ඒ බඳවා ගන්න කෙනාට ඇත්තටම මේ ඒ වැඩේට සුදුසුද නැද්ද කියන එක ප්‍රෙඩික්ට් කරගන්න විදි තියෙනවා මනෝවිද්‍යාවට. හැබැයි අපිව භාවිතා කරන්නේ නැහැ. එහෙම තියෙන බවක්වත් දන්නේ නැහැ. එයාගේ තියෙන personality characteristics එක්ක මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් සහ එහෙම දැන් එහෙම දෙයක් තිබුණොත් අපි තුමු කෙනෙකුට එයාගේ චරිත ලක්ෂණ දැන් උදාහරණයක් වශයෙන් යම්කිසි විෂයක් ඉගෙන ගන්න යන කෙනෙක්. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් එයාගේ යනවා කියලා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. ඒතර වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය කරන ඒ පෞරුෂ ගුණාංග ටික නැත්තම් ඒ අවශ්‍ය දේ එයාට තියෙනවද නැද්ද කියලා එහෙම පරීක්ෂණයක් කරන්නේ නැහැ. මනෝවිද්‍යාව ඉගෙන ගන්න යන කෙනෙකුට මනෝවිද්‍යාත්මකව එයාට එයාගේ පෞරුෂ ගුණාංගයකට මැච් වෙනවද කියලා සොයා බැලීමක් කරන්නේ නැහැ. ඊළඟට වෙනත් ඕනෑම රැකියාවක් ගත්තොත් ඉතින් විතරක් නෙමෙයි ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, වෙනත් ගුරු වෘත්තියට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වෘත්තීන් වලට විවිධාකාර වෘත්තීන් හැම වෘත්තියකටම මේ දේ අදාළයි. ඒ වෘත්තියට අදාළ පෞරුෂ ගුණාංග එයාගේ ඒ කරන කාර්යයයි එයාගේ ගුණාංග සහ එයාගේ හැකියාව මැච් වෙනවද කියලා මනෝවිද්‍යාව පහත සඳහන් වෙනවා. කොහොමද මැච් කරන්නේ? ඉතින් එහෙම මැච් කිරීමක් කරන්නේ නැහැ. ගිහිල්ලා වෙලා අපිට වේකන්සි එකක් තිබුණා. ආරයිට් මේක හොඳයි කියලා එහෙම යන අවස්ථාවක් තියෙනවා. නැත්නම් දැන්ට හොඳට මාකට් එකේ තියෙන ප්‍රමුඛ වෘත්තියකට යන්න මහන්සි ගන්න. ඒතර වෙන්නේ මේ වෘත්තියට ගියාට පස්සේ ඒක තියෙන දේවල් කරන්න ගියාම ඒකට අපි කැමති නැහැ සහ අපි ආස නැති වෙනකොට සහ ඒට හැකියාව ප්‍රශ්න ඇති වෙනකොට විවිධාකාර ගැටලු ඇති වෙනවා මේ ආයතන තුල. දැන් මේක ඔබ දකිනවා හැම ශේෂ්ත්‍රයක් තුළම යම් යම් අවස්ථාවලදී අපිට මේක හොඳට පේනවා. ඒ කාර්ය කරන ඇත්තෝ උදවිය මේක කරන්නේ ආසාවකින් නෙමෙයි උමනාවකින් නෙමෙයි කො හැකියාව නැහැ. ඒ නිසා ඔබ දන්නවා පොදුවේ ගත්තාම සමාජයට ඒ අවශ්‍ය
ඒවා ටික ලැබෙන්නේ නැහැ. ඒතර මේ රික්‍රූට්මන්ට්ස් වලදී මනෝවිද්‍යාත්මක සාධක භාවිතයට ගෙනෙන්නේ නැහැ. එහෙම දැනුවත්භාවයක් නැහැ. මම දන්න තරමින් A level වලින් පස්සේ විෂයක් තෝරගෙන විශ්වවිද්‍යාලයට යනකොට අපි A level තේරුවාට එයාගේ පෞරුෂ ගුණාංගත් එක්ක ඒ තියෙන විෂය මැච් වෙනවද? නැත්නම් ඒක කරලා එතනින් එළියට එන මිනිස්සයාට අර වෘත්තිය තුළ රැඳී සිටීමට අවශ්‍ය පෞරුෂ සහ ඒ හැකියාකමක් තියනවද කියන මනෝවිද්‍යාත්මක ටෙස්ට් එකක් හරි සොයා බැලීමක් කරන්නේ. එහෙම කළා නම් මීට වඩා මේ වෘත්තිකයෝ වඩා කාර්යක්ෂම වෙන්න ඉඩ තියෙනවා. ඒවා 100% කියන්න බෑ අපිට. නමුත් වඩා මේ තියෙන ගැටුම් නම් අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක මහා පරිමාණයෙන් කිරීම අපිට එකපාරට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ඔබේ පෞද්ගලික ජීවිතය තුළ එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී ඔබට මේ දේවල් හැකියපමණ ඉහළින් භාවිතා කරන්න පුළුවන් නම් ඒක තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ දරුවන්ට තිබෙනවා අපස උසස් පෙළ තෝරගන්න. එතකොට උසස් පෙළ තෝරා ගන්නකොට ආර්ට්ස් විෂයන් තෝරගන්න පුළුවන්, කලා විෂයන් තෝරගන්න පුළුවන්, විද්‍යා විෂයන් තෝරගන්න පුළුවන්, වාණිජ්‍ය කරන්න පුළුවන්, IT කරන්න පුළුවන්. දැන් එක විශේෂීස්ත්‍ර ගොඩාක් තියෙනවා. දැන් මේවා තෝරාගන්න අපි හිතමු එයාගේ ඇත්තටම පෞරුෂය තියෙන ඒ හැකියාව සහ ගතිගුණ ඔක්කොම තියෙන එක විෂයකට. හැබැයි තෝරාගන්න වෙනත් විෂයක්. කියන්නකො. දැන් මේ තෝරා ගැනීම කරන්න ශිෂ්‍යයාට තනියෙන් බෑ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ ගුරුවරයෙක්ගෙන් අහනවා, අර එහෙම අහනවා. අර ටිකක් දුර ගියාම තමයි මේක තේරෙන්නේ. දැන් අපිට එහෙම සෑහෙන ශිෂ්‍යයෝ මගේ මේ උපදේශන වෘත්තියේදී හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ අදාළ පීඨයටත් ගිහිල්ලා සමාජලාට. නමුත් ඒගොල්ලෝ එතන කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. ඉතින් එතකොට එන්නේ එහෙම ප්‍රශ්නයක්. ඉතින් මේක තෝරා ගන්න මම කියන්නේ සමාජයට දැන් ඔබට තනියෙන් මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙන්නේ. මොකද සමාජයක් වශයෙන් උත් අපි මේ දේවල් සිද්ධ කරගන්න නැති නිසා. ඉතින් ඒ නිසා මේ කරුණු සමාජගත කරන්නට බලාපොරොත්තු වෙනවා අපි. අපි හිතනවා සාධනීය වෙනසක් මතු කාලයක හරි මේක ඇති වෙයි කියලා. සහ ඔබ පුළුවන් තරමෙන්ද මේ විෂය භාවිතා කරයි කියලා බලාපොරොත්තු වෙන මේ කාරණා කියන්නේ ඒ කාරණේ නිසා. ඉතින් අපි දැන් උතර මාර්ග 4 දැන් මේ 4න් අපිට පුළුවන් මේ ඉන්ෆ්ලුවන්ස් කරන්න නැත්නම් බලපෑමක් ඇති කරන්න පුළුවන් අනාගතයේ ඔබේ චර්යාව නරක පැත්තට යනවා නම් ඒක හොඳ පැත්තට වෙනස් කරගන්න. දැන් අපි බලමු මොන පැතිද මේවා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මෙතන කීපයක් මේ සඳහන් වෙනවා. අපි බලමු මොනවද මෙතන සඳහන් වෙන්නේ කියලා. එකක් තමයි අපි මෙතන ගමුකෝ improve communication. දැන් මේක මිනිස්සෙකුට තියෙන්න පුළුවන් තියෙන ඊටාම ඉහළ මට්ටමේ දෙයක් තමයි මේ කමියුනිකේෂන් කියන්නේ නැත්නම් සංනිවේදනය. දැන් අපි විතර නෙමෙයි සංනිවේදනය කරන්නේ වෙන සත්තු සංනිවේදනය කරනවා. විවිධ ක්‍රම වලට ඒගොල්ලෝ සංනිවේදනය කරනවා. ඒ සංනිවේදනත් ඒගොල්ලන්ට ඉතින් හොඳට ඒගොල්ලෝ සිද්ධ කරගන්න. මිනිස්සයාට බොහොම විවිධත්වයෙන් යුතුව සංනිවේදනය කරන්න පුළුවන්. අපි කියමු improve communication. improve communication. දැන් මේ සංවේදනය හොඳින් සිද්ධ වුණේ නැති වුණොත් එහෙම. දැන් බලන්න අපි උදාහරණ දෙක තුනක් ගමුකෝ. දැන් ගුරුවරයෙකුට පන්තියේ ඉන්න ශිෂ්‍යයාට තමන්ගේ විෂය කරුණු ටික සංනිවේදනය කරන්න වෙනවා. දැන් මේකට ගුරුවරයා තුල ඒ ශක්තිය තිබෙන්නට ඕනේ. ශිෂ්‍යයාට සවන් දීමේ ශක්තිය තියෙන්නත් ඕනේ. දැන් අද ඔබ දන්නවා මේ අපි ලෝකෙම මම හිතන්නේ මේ தත්ත්වෙට මුහුණ දෙනවා. දැන් අද අපි පන්ති කාමරේ ඉගෙනීමෙන් අපිට తాවකාලිකව මිදෙන්න වෙලා තියෙනවා. తాවකාලිකව අපිට සිද්ධ වෙලා තියෙනවා මේ වෙන විදියකට ඉගෙන ගන්න ඩිස්ටන්ස් ලර්නින්. Zoom තාක්ෂණය දැන් මේ වැඩසටහන කරන්නේ ඒ ආකාරයි. Zoom තාක්ෂණය. දැන් මේ Zoom තාක්ෂණය හරහා යම්කිසි උගන්වීමේ කටයුත්තක් කරනකොට විශේෂ අවධානයක් නැත්නම් විශේෂ ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ. දැන් මම මේ වෙලාවේ යම් ක්‍රමවේදයක් පාවිච්චි කරනවා මම වචන පාවිච්චි කරනවා ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරනවා බෝඩ් එකේ සමහර ඒවා පොඩ්ඩක් ඇඳලා පෙන්නනවා ඔච්චරයි. නමුත් මේක දැන් මේ වැඩි හිටියයි නිසා මේක ප්‍රමාණවත් කියලා හිතන්න පුළුවන්. ඔයගලන්ට අහන් ඉන්න පුළුවන්, අහන්න ඉන්න පුළුවන්, ඈනුම් අර ඉන්න පුළුවන්. ඕනනම් ටිකක් නිදා ගන්න පුළුවන්, හොන්දයක් කරන්න පුළුවන්. සමහර වෙලාවට මේක ස්ක්‍රීන් එක වහලා දාලා ඔයාලට කොහේ හරි ගිහිල්ලා ඇවිදලා එන්නත් පුළුවන්. දැන් මේක මේ වගේ විෂයකට හොඳ මදි. එහෙම කරනවා නම්. නමුත් ගිනීමේ කටයුත්තකදී තාම දුර්වලයි සමහර ළමයි මේක වහගෙන මේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා දාලා ඒගොල්ලෝ ගිහිල්ලා වොෂ්රූම් ගිහිල්ලා එනවා එක්ක පොඩ්ඩක් වෙන කැම ටිකක් කාලා එනවා මේක ගුරුතුමා දන්නේ නැහැ සමහර මම දැක්කා මේ දේශන වෙනවා
මේ ගුරුතුමා විතරයි පේන්නේ. නැත්නම් ගුරුතුමා හවුතුමී විතරයි පේන්නේ. අනිත් ළමයි පාටිසිපන්ට්ස්ලා ඔක්කොම මේ වීඩියෝ එක වහගෙන ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නවද නැද්ද දිදාගෙන ඉන්නේ කලන්ත දාලා ඉන්න මොකද දන්නේ. ඒතකොට දැන් මේ මෙතන මේ එනවා දැන් මේ ලර්නින් පරිසරයක් නැහැනේ මෙතන. ඒගොල්ලෝ අතර ඒතකොට ලර්නින් කියන්නේ it's a communication. two way communication කියලා කියන්නේ. එතකොට ඕගොල්ලොත් කතා කරන්න ඕන. එතකොට මේ වීඩියෝ අරන් ඉන්න කට්ටිය ඔළුව වනනවා මට පේනවා, ඇස් දෙක බලනවා මට පේනවා, හිනා වෙනවා. දැන් මම විහිළුවක් කරාම ඕගොල්ලෝ හිනා වෙන්නේ නැත්තම් මට නිකන් හරි මොකද්ද වගේනේ මේ චුට්ටක් නේද? නේද? නිකන් මට වෙන්නේ නැහැ මට අඳුරේ කතා කරනවා වගේ එකක් වෙන්නේ නැත්තම්. ඒතර මම මොනවා හරි කියනකොට ඒගොල්ලෝ හිනා. ඒතර අර දෙපැත්තක් යන්න ඕනනේ. අපි කතා කරනවා ඕගොල්ලන්ගේ බිහේවියර් එක තියෙනවා. අහිනා වෙනවා, ඔළුව වනනවා, හරි හරි කියනවා. එතකොට මටත් මේ කතා කරන්න එන්කරේජ් නේ? එහෙම නෙවෙයි. දැන් ගෙදර දෙන්නෙක් එක්ක කතා කරනවා දැන් අපි ගෙදර දරුවෙක් එක්ක කතා කරනවා මේක තියෙනවනේ ඔළුව වන්නෝ හොඳට බලනවා ඇත් දෙක දිහා බලනවා නේද ඉතින් අපි ඒවා පුන පුනා උගන්වනවා මේ ප්‍රැක්ටිකල් ට්‍රේනින් වලදී නේ මෙහෙම කරන්න කියලා. ඒ වෛද්‍යවරයෙක් සාස මේ කතා කරනවා අරයා කතා කරනවා යමුණ දිහා බලනවා ඔළුව වන්නෝ hina වෙනවා පොඩ්ඩක් මෙහෙම තට්ටුවක් දාලා එයා එතන මේක කමියුනිකේෂන්. මේ කමියුනිකේෂන්. දැන් මේක වෙනවද? පාරේ මිනිස්සෙක් දැක්කම පොඩ්ඩක් hina වෙන එක කමියුනිකේෂන්. මනුස්සයට hina වෙන්න බුම්බගෙන යනවනේ මොකද එයා බුම්බගෙන යන්නේ? ඇයි මනුස්සයෙක් දිහා බලන චුට්ටක් යන අන්න එතකොට අතුලේ අන්කොන්ෂස් ප්‍රොසෙසස් කොහොම යනවද දන්නේ නැහැ. යා. දැන් ඒතර මේ බිහේවියර් එක හරි අමුතුයි. සමහර කට්ටිය. නේ දැන් සතු දෙන්නේ මූණ හම්බුනාම උන් ඉඳන් hina වෙන්නේ නැහැ නේ. අපි හරක් දෙන්නේ කමුණ උන් යලක් දෙන්නේ hina වෙන්නේ නැහැ. උන් වෙන hina වෙන්න පුළුවන් මනුස්සයට විතර. සාමාන්‍ය. ගොරිල්ලෝ ජිම්පන්සික් මං හිතන්නේ hina වෙන්නේ නැහැ. උන්ට hina වෙන්න බෑ. මිනිස්යාට තමයි hina වෙන්න පුළුවන්. අලි දෙන්නේ කම්මුණා උන් දෙන්නේ hina වෙන්නේ. උන් හොඩවල් දෙකෙන් මොන මොනවා හරි කරගත්තා hina වෙන්න විදියක්. මිනිසුන්ට විතරයි hina වෙන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ අර නිකම් භූතයෝ දෙන්නේ කම්මුණාගේ භූතයෝ hina වෙනවද කියලා සමහරලා කරනවා. මිනිස්සු hina වෙන්නේ නැති කට්ටිය ඉන්න පොඩ්ඩක් අදහසක්. ආන්න. ඒකෙන් ලොකු සයිකොලොජි එකක් එතන තියෙනවා. පොසිටිව් සයිකොලොජි එක. පොඩ්ඩක් hina මුසුුණා. good morning කියලා සමහර අය මේක හොඳට කරනවා. එහෙම නැත්නම් සුබෝදෑසන දැන් අපේ හොඳ මේවත් තියෙනවා අයිබෝවන් කියනවා. අයිබෝවන් කියනවා. බට ආයස බොහෝ වේවා. මේ මොකක් හරි ආචාර සමාචාර මෙහෙම කරන උදේදී වම්ම විශේෂයෙන්. එහෙම නොකරන කට්ටිය ඉන්නවා. එහෙම නොකරන කට්ටිය. එතකොට මෙතන මේ කොහොමද මේ සරල දේවල් මම ඔබට කියන්නේ මීට වඩා ගැඹුරු දේවල්. දැන් අපි දැන් කවුරු හරි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම තව උදාහරණ කියන්න. දැන් එක්තරා ආයතනයකට අපි යනවා යම්කිසි වැඩක් කරගන්න. ටිකක් අපි සංකීර්ණ උදාහරණයක් ගමු. ආයතන වැඩක් කරන්න ගියාම දෙයා කියනවා මේ හොඳයි ඔයාගේ ෆයිල් එක හොඳයි මේ ඇප්ලිකේෂන් එක හරි දැන් මේ අපි හිතමු එක්තරා ආයතනයක කොහේ හරි දැන් එයාගේ මොකක් හරි ලියකියවිලි කටයුත්තක් කරන්න තියෙනවා. එතකොට එයා කියනවා රයිට් ඔයා මට දෙන්න මේ ડોකියුමන්ට්ස් ටික අරන් ඉන්න කියලා ડોකියුමන්ට්ස් දෙකක් කියනවා. එයා ගෙදර ගිහිල්ලා මේක ලෑස්ති කරගෙන ඊට පස්සෙන්ද සමහර දැන් අපි හිතමු සමහර ආයතන වල නම් තියෙනවනේ විශේෂ දවස් මේ දවසේ තමයි එන්න ඕනේ බදාදා දවසේ එන්න ඕනේ කියලා. ඉතින් මේ බදාදා ඔක කිව්වට පස්සේ අපිට මේව කරගෙන අපි ඊළඟ බදාදා අරක හදාගෙන එනවා. ආවහම කියනවා ආ මේ දෙක හරි. දැන් තව දෙකක් තියෙනවා මේ දෙකත් අරන් ඉන්න. එහෙම කියන කට්ටිය ඔබ දකිනවා. ඉතින් ඒගොල්ලෝ ඒ පාර අයවසේ එදා ගෙදර ගිහිල්ලා ඒක මේව කරනවා. ඒක කරගෙන ආවම කියනවා ආ දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා ඒකත් අරන් ඉන්න. හරි. එතකොට සමහර අයව එකම වැඩේට මේ වැඩේ කරගන්න 4-5 පාර ගෙදර යනවා. අදර යනවා ආයෙ එනවා ගෙදර යනවා ආයෙ. ඒක මිනිස්සුන්ට මේක නා අයා අනුරාධපුරේ ඉඳලා කොළඹ ආවා. වාර 4ක් ආවා. 4 වෙනි පාරදත් ඒක කරේ නැතු තමයි මට ඇවිල්ලා මේ දුක කිව්වේ. දැන් එතකොට දැන් මෙතන කමියුනිකේෂන් එන අවුලක් තියෙනවා. ඔයගලන්ට පේනවද? කමියුනිකේෂන් අවුලක් තියෙනවා, මනෝවිද්‍යාත්මක අවුලක් තියෙනවා, අන්කොන්ෂස්ලි අවුලක් තියෙනවා, බයොලොජිකල් ප්‍රොසෙසස් වල අවුලක් තියෙනවා. දැන් මේ මිනිස්සයා තවම ආයතනයේ වැඩ කර ඉන්නවා. දැන් මෙයාට හරිනම් සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් එකක් දෙන්න බෑ. කවුද ඔය කියන මේ සේවකයාට? නැද්ද මං අහන්නේ? මට හිතෙන්නේ එහෙමයි. දැන් මෙයාගේ වැඩේ නිසා අර මනුස්සු සහ අර ගොඩක් දෙනෙක්ගේ කාලය, ශ්‍රමය, ධනය ඔක්කොම නැස්ති වෙලා යනවා. දැන් එක සැරේට ඕක කොලයක් කරන් ලියලා දුන්නා මෙන්න මේකයි ගේන්න කියලා. අර මනුස්සයා එක සැරේට ওই වැඩේ කරන්නේ. පැහැදිලිද කියලා. දැන් එතන කිසිම මනෝවිද්‍යාත්මක දෙයක් භාවිත වෙලා නැහැ. රයිට්. ඒතකොට අර පුද්ගලයාට කරන්න දෙයක්වත් නැහැ. එයා අර ඒ සේවය ලබා ගන්න ආපු කෙනා. දැන් මේ සිද්ධි අහන් ඉන්න ඔබ සියලු දෙනා මිනිසියෙකුට මොන හරි මිනිසෙක් එක්ක ගනුදෙනුකද ඔබ ඉන්නේ වැඩේට නම් ඇයි එතෙන්දී ඒ කාර්යය කරන්නේ නැත්තේ කියන එක මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් එයාට තියෙනවා. හැබැයි එයා ලෙඩෙක් කියලා මම කියන්නේ නැහැ. නමුත් ඔහුට ප්‍රතිකාරයක් ලබා දෙන්න ඕන. ඔහුට ඔය ඇයට.
ඉතින් ඔබ දන්නවා මේ කණ්ඩායම් අපි වැඩ කරන සියලු ආයතන පහේ ඉන්නවා. ඒක රාජ්‍ය වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන වෙන්න පුළුවන්, NGO වෙන්න පුළුවන්, වෙන ඕනෑම ආයතනයක වෙන්න පුළුවන් මේ වගේ කට්ටිය ඒ ආයතන තියෙනවා. ඉතින් එතකොට මම කියන කතාව මේක. ඉතින් මේක ආයතන ප්‍රධානීන්ට මේක කියන කතාව තේරෙන්නේ නැත්තම් එතකොට අර සමස්ත ආයතන සහ මිනිස්සු සහ සේරම අන්රෙස්ට් එකක් නැත්තම් ස්ට්‍රෙස් එකක් සමාජය තුල ඇති වෙනවා. ඒ වෙන්නේ එහෙම තමයි අපි සමාජයක සතුට සහ ඔන්න මනෝවිද්‍යාව ආයි සමාජයට කියන්නේ. ඒතර මේ එක එක විෂයන් වල තියෙන ආభాෂය නොලැබීම නිසා මෙන්න මේ තත්ත්ව මිනිසුන්ටපත් වෙනවා කියන එකයි මම කියන්නේ. ඒතකොට මේ පුජ්‍යලය දන්නේ නැහැ ඒකෙන් වෙන තමාට සහ වෙනත් අනිත් පුජ්‍යලයට සහ පොදුවේ සමාජයට රටට ලෝකයට වෙන හානිය ඔහු දන්නේ නැහැ. එවැනි කෙනෙක් තව අවුරුදු 10කින් විතර බැලුවාම එයාට වෙන සිද්ධියත් එයා දන්නවා. ඒ ඔන්න ඔය කතාව ඔබට තේරෙනවද? ඔබ සියලු දෙනා මම හිතනවා ඔබත් මමත් මේ කියන தত্ত্ব වලට ප්‍රායෝගිකව මුහුණ දීලා ඇති. ඊළඟට අපි සමහර වැඩ කටයුත්තක් කරද්දී සමහර අය ගොඩක් බොරු කියනවා. මේ කියන්නේ ඇත්ත නෙමෙයි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ඉන්ටර්විව් එකකට ඇවිල්ලා බොරු කියලා ඒ දේ ගත්තා. ඊට පස්සේ ඒක කරගෙන යන්න බෑනේ යාට. අසාධ්‍යයක් විවාහයක් වෙනකොට ඔබ දන්නවා සාමාන්‍යයෙන් සුලභව කියන එකක් තමයි හුඟා දෙපැත්ත බොරු කියා ගන්න. තියෙන දේවල් නැtei කියලා කියනවා, නැති දේවල් තියෙනවා කියලා කියනවා. සෑහෙන බොරු ටිකක් කියා ගන්නවා. කියාගෙන දෙගොල්ලොම එහෙම කියාගෙන මේ අන්තිමට සමහරලාට ඒ දෙන්නම කියාගෙන අන්තිමට මේව එලිදරව් වෙනකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඔය බොරු ටික කියනකොට ඒගොල්ලන්ගේ මනසට තේරෙන්නේ නැහැ. තව ටික දවසකදී මට මේක කොහෙන් හරි අවුුණොත් එහෙම විශාල ප්‍රශ්නයකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක ඒ කියන අවස්ථාවේදී ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එතකොට එයාගේ මනසකවත්, චර්යාවවත්, මනෝවිද්‍යාත්මක කාරණයක් එතන නැති බව ඔබට පේනවා. ඒතර මේ දේවල් සිද්ධ වෙන්නට මේ මනෝවිද්‍යාත්මක දැනුම නොදැනීමත් බලපෑමක් තියෙනවා කියන එක තමයි මම මේ ඔබට පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් මේ උදාහරණ ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් ඔය මම කමියුනිකේෂන් ගැන මේ ඔක්කොම කිව්වා. ඊළඟට රිලේෂන්ෂිප්ස්. දැන් මේ කියවට උදාහරණ ඔක්කොම අයිති වෙනවනේ. ඊළඟට build self confidence. දැන් ගොඩක් අයට අපි දැකලා තියෙනවා මේ දැන් ඔය රණ්ඩු වෙන අය දැන් ආයතන ඇතුලේ වුණත් ඔබ දැකලා තියෙනවා මේ සමහර අය හරියට රණ්ඩු වෙනවා. අපි හිතන්නේ ඒගොල්ලෝ හරි වීරයෝ වගේ කියලා. ඇත්තටම මේගොල්ලන්ගේ self confidence අඩුකමක් තියෙනවා. self confidence තියෙන කෙනෙක් දල වශයෙන් මම කියන්නේ හරියටම කියන්න අමාරුයි. නමුත් සාමාන්‍යයෙන් තත්ත්වයටදී තමන්ට self confidence තියෙන කෙනෙක් ගොඩාක් වෙලාවට අනික් කෙනාව නරක ලෙස රිද්දන්න බලාපොරොත්තු වෙන්නේ. එයාගේ කාර්යය නොකර දෙන්නේ නැහැ. ටිකක් තමන්ට කරන්න පුළුවන් අර ලිමිට් එකට චුට්ටක් එහාට ගිහිල්ලා හරි උදව්ව කරනවා. අර මිනිස්සයාට මේ සනසිල්ලක් ඇති වෙන දෙයක් කරලා දෙනවා. පුළුවන් තරම්. හැකියපමණ උපරිම. සමහර අය උපරිමයකටත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කරලා දෙනවා. ඒ හොඳට self confidence එක තමන් ගැන confidence නැති කෙනා අනික් කෙනාට හරියට රිද්දනවා. harass කරනවා. පෙනි අවුල් කරනවා. අපි ළමයිනව බුලි කරනවා කියලා කියන අනික් කෙනාව නිකන් මේ සවුත්තු කරලා දානවා. අන්න ඒව කරන්නේ කොන්ෆිඩන්ස් අඩු අය. දැන් අපි හුඟක් වෙලාවට හිතන්නේ ඒගොල්ලෝ ටිකක් ඒගොල්ලන් පේන්නේ නැහැ මූණ බැලපු හැටි මේ කොන්ෆිඩන්ස් අඩු. ඉතින් ඒ නිසා මේ තමන්ගේ කැරියර් එක enrich your career. දැන් මේ අපේ තියෙන ඔබගේ තියෙන මේ ඉදිරි ගමන කැරියර් කියලා කියන්නේ ඔබගේ අනාගතයේ ඔබ ඉදිරියට යන්න ඕන ඔබගේ කාර්ය ක්‍රියාදාම ඔබගේ රස්සාව කැරියර් එක පවත්වාගෙන දැන් මම හිතනවා මෙන්න මේ කතාව මම ඔබට විස්තර කරන්න බලාපොරොත්තු වෙන අපට ඔබට කළ හැකි කාර්යභාරය කොහොමද? දැන් මට කළ හැකි කාර්යභාරය එක කොටසක් තමයි මම මේ කරන්නේ. අපේ ආයතන වල ඉන්න මේ මහත්තුරු නෝනලා ඒගොල්ලොත් මේකට කැප වෙනවා. ඒතර ඒගොල්ලොත් මේක කරනවා. ඔබ පැමිණීමෙන් සහසම්බන්ධ වීමෙන් මේකට උදව්වක් කරනවා. ඔබ ආවොත් නේ අපිට මේක කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් මේකට දායකයි. ඊට පස්සේ මේක කියලා අහගෙන දැන් ඔබ මේක භාවිතා කරොත් තමයි ඔබට යහපතක් වෙන්නේ. සහ තව කෙනෙකුට යහපතක් වෙන්නේ. සහ වෙන කෙනෙකුට ඉන්ෆ්ලුවන්ස් කරොත් ඒක හරි ගස ගන්න. ඔබ දන්නේ යාළුවෙක් මිත්‍රෙක් කවුරු හරි ඉන්නවා. මේ වගේ ඒවා කරනවා. එයාට හැකි විදිහකට මේක වෙනස් කරගන්න නැත්තම් ඒක ඇති කරගන්න උදව් කරන්නේ ඔබට හිතලා බලන්න පුළුවන්ද කියලා කරන්නේ. ඒක ඔබ සමාජයට කරන යම්කිසි මේවරක් හැටියට අපි දක්වනවා.
දැන් මම මේ කිව්වා අද ඔබට විස්තර කරනවා මේ මනෝවිද්‍යාව ටිකක් අරාසයක් කියලා. මොකද මෙහි පළවෙනි දේශනාවේදී සාමාන්‍යයෙන් අපි මෙහි දිගපල්ල වපසදිය පොඩ්ඩක් කියනවා. දැන් මේ branches of psychology කියලා මේ තියෙනවා මේ විෂයේ branches වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි pure psychology කියන කොටස. සුද්ධ කියලා කියන්නේ ඒක මූලික දේවල් ටික. ඒක දැන් අපි ගණන් වල චක්‍රේ වගේ කොටස. හිත වැඩ කරන්නේ කොහොමද? ඇයි මෙහෙම හැසිරෙන්නේ? අන්න ඒ වගේ විස්තර කරන කොටස තමයි pure psychology. දැන් අපි මේ විෂය කරුණු වලදී ගොඩාක් අපි මේ සීරීස් එකේදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇප්ලයිඩ් පැත්ත. ඒ කියන්නේ විවහාරික පැත්ත. අපි මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? හැබැයි අර මූල ධර්ම දන්නේ නැති කෙනෙකුට ප්‍රායෝගික කරන්න ටිකක් දුෂ්කරයි. ඒ නිසා දෙකේම යම් ප්‍රමාණයක් දැනගන්න ඕනේ. දෙවනිය කොහොම හොඳට දැනගන්න ඕනේ. ජීවිතය සාර්ථක කරන ඇප්ලිකේෂන් පැත්ත. හැබැයි පියෝ එක ඇල්ලත් යම්කිසි ප්‍රමාණයකට තේරුම් ගන්නට ඕනේ. චක්‍රය දන්නේ නැතුව ගණන් හදන්න බෑ වගේ තමයි. ඒ නිසා පියෝ. ඒතර මම දැන් ඔබට පෙන්නන්න මොනවද මේ පියෝ එකේ මොනවද තියෙන්නේ ඇප්ලයිඩ් එකේ මොනවද කියන්නේ ඔබ දන්න දැන්ට මේ කොටස පාවිච්චි කළා. දැන් මෙන්න මේ දැන් මෙතන තියෙනවා හතක්. දෙකේම හත පෙන්නලා තියෙනවා. දැන් මේ හත නෙමෙයි තියෙන්නේ. branches ගොඩාක් තියෙනවා. fields ගොඩක් තියෙනවා. දැන් මේ දෙක මේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න කට්ටියත් මෙතන බලන් ඉන්න නිසා මම මේක පොඩ්ඩක් ඔබට පෙන්නුවේ. දැන් මේ general psychology, social psychology, child psychology, abnormal psychology, physiological psychology, animal psychology, parapsychology කියලා හතක් මේ පැත්තේ පෙන්නලා තියෙනවා basic පැත්ත. මේ පැත්තේ පෙන්නලා තියෙනවා clinical psychology, industrial psychology, educational psychology, psychology of crime, military psychology, mental psychology, mental health psychology සහ psychology in law. මේ විදිහට මේ මෙතන දෙනවා 14ක් ශේෂ්ත්‍ර පෙන්නලා තියෙනවා. දැන් ඒකෙන් මෙන්න මේවා පියෝ කියලා කියන්නේ මේවයි තමයි තියෙන්නේ මේ behavior එකක තියෙන mechanism එක විස්තර කරන්නේ. හිතීමේ mechanism එක. කොහොමද මිනිස්සෙක් හිතන්නේ? කොහොමද මිනිස්සෙක් ඉගෙන ගන්නේ? මතකය තියෙන්නේ කොහොමද? ඇඟේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? අමුතු හැසිරීම වෙන්නේ කොහොමද මිනිස්සු? දැන් ලංකාවේ උගාක් තරුණ වයසේ ළමයින්ගේ පෙන්න එක හැසිරීමක් තියෙනවා. අපි දන්නවා abnormal psychology අපි ඉගෙන ගන්නවා. මේ washing behavior. නිතර හොදනවා. එහෙම. නැත්තම් checking behavior. මේ දෙක තමයි ගොඩාක් වෙලාවට. washing checking behaviors දෙක තියෙනවා. එක්ක සමාජයට පොඩක් බයයි වගේ. බය නිසා ඉදිරියට යන්නේ කතා කරන්නේ. දැන් අපිට විශ්වවිද්‍යාලයේ දැන් මේ පහුගිය කාලේ මේ විශ්වවිද්‍යාල ක්‍රියාත්මක නොවන නිසා ඒ කට්ටියම හම්බුන්නේ නැහැ. නමුත් මේ අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට විශාල පිරිසක් එනවා ළමයි තරුණ ළමයි සහ ආයතනවලත් අය මේ ප්‍රසන්ට් කරගන්න බැරුව. දැන් Tamanට තියෙනවා මේ විෂය මම දාන්නම් අයි ස්ලයිඩ් එක දාන්න ලියන කට්ටියට ලියා ගන්න. දැන් තමන්ගේ විෂය දැන් අද තියෙනවා මේ ප්‍රසන්ටේෂන් කරලා පෙන්නන්න විනාඩි 5ක් හරි 10ක් හරි ඉදිරිපත් කරනවා තමන්ගේ මොනවා හරි ප්‍රොජෙක්ට් එක කරපු ප්‍රසන්ට් කරනවා. ඒක ලකුණු හම්බෙන්නේ. මෙන්න මේ ප්‍රසන්ටේෂන් එක කරගන්න මේක හොඳට කරලා හැබැයි කියා ගන්න බෑ මමුතු බයක් දැනනවා හිතේ. මේක නොහැකියාව නිසා ළමයි කී දෙනෙක් උදව් උපකාර බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒකට සමහර ආයතන මැනේජර්ස්ලා නැත්නම් ඊට ඉහළ නිලධාරීන් ගොල්ලන්ට මේ ප්‍රසන්ටේෂන් කරගන්න අමාරුයි. එතකොට කියන්නේ එකක් කියවෙන්නේ තව එකක් ඒ වගේ. එතකොට මෙන්න මේක හරි සුලභව අපිට තියෙනවා මේ ෆෝබියා ගතිය. ඒ වගේම අර වොෂින් චෙකින් බිහේවියර් කරන චෙක් කරනවා ජනේල වැව්වද දැවුද මේක කරාද අත හේදුවද පිය දැම්මද අතේ කුණු තියනවාද මේ විවිධාකාර දේවල්. ගොඩාක් තියෙනවා මට මේ ප්‍රසිද්ධිය කියන්නේ බැරි චෙකින් ඒවත් තියෙනවා මිනිස්සු. ඒතර අමුතු හැසිරීම. ඒක එයාට තේරෙනවා මේක වැඩක් නැහැ කියලා කරලා හැබැයි ඒක කරනවා. මම මේව ගැන එක කොටසක් කරන් ටික වැඩිපුර විස්තර කරන්නම් ඉදිරි දේශනවලදී. ඒතකොට ඔබට එනේ දැන් ඔය ප්‍රමුඛව ලංකාවේ සහ මේ ලෝකයේ අපිට මනෝවිද්‍යාවට හම්බ වෙන ඩිසෝඩර්ස් තියෙනවා. අපි ඒව ටිකක් විස්තර කරනවා සමාජගත කරනවා. කාවක් අපහසුතාවයටපත් කරන්න හෝ ලේබල් ගහන්න නෙමෙයි. ඔබ මේක අඳුර ගන්න. ඔබට තියෙනවා නම් මේක ප්‍රතිකාරයක් ගන්න. ඔබ දන්න කෙනෙකුට තියෙනවා නේ. ඒකට උදව් කරන්න ඕනේ. එයින් ගැලවෙන්න. නැත්තම් අර ඔබගේ තියෙන මනසේ තියෙන ශක්තියෙන් මොකද වෙන්නේ ඒවා හරියට භාවිතයට ගන්නේ නැහැ. ඒවා නිකන් යටපත් වෙලා තියෙන්නේ. ඒත් අපේ ඔබේ දියුණුව බාධා වෙනවා. දැන් අපි නැවත මේක දැම්මොත් එහෙම දැන් මේ ඔබට පේනවා මේ නම් වලින්ම මේවා කොහෙද තියෙනවද? දැන් ඔබ දන්නවා මේ ජෙනරල් සයිකොලොජි සාමාන්‍ය මිනිසෙක්ගේ
විස්තරය කරන්නේ ජෙනරල් සයිකොලොජි. සෝෂල් සයිකොලොජි සමාජයේ විග්‍රහ කරලා පෙන්නනවා. සමාජයේ කොහොමද මිනිස්සු හැසිරෙන්නේ? ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ සමාජයත්? ඇයි ට්‍රැෆික් එකේ මේ විදිහට හැසිරෙන්නේ? මේ මේකේ තියෙන විස්තර කරලා. හැබැයි ඊට පස්සේ ඒක රෙමඩි එකක් තියෙනවා. ඒ රෙමඩි එක භාවිතා කරොත් තමයි ඇප්ලයි කරගත්තොත් තමයි මේක කරගන්න පුළුවන්. නැත්නම් ඊළඟට ඇබ්නෝමල් චයිල්ඩ් සයිකොලොජි ළමයි ගැන ඉගෙන ගන්න. ළමයි කොහොමද? ඇබ්නෝමල් සයිකොලොජි කියන්නේ ඔබ කොහොමද මේ සාමාන්‍ය තත්ත්ව අර මං වගේ අසාමාන්‍ය තත්ත්ව තියෙනවා. නෝමල් නැති ඒවා. කොහොමද විස්තර කරන්නේ? ෆිසියොලොජිකල් සයිකොලොජි කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙන වෙනස්කම්. කොහොමද? ඇනිමල් සයිකොලොජි සත්තුත් එක්ක. දැන් මේක ගොඩක් අපිට ඍජුවම හම්බෙන්නේ නැහැ. නමුත් සත්තු සමග කටයුතු කරනකොටදී සත්තුවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ෆාම් වල ආදී මේ විවිධ ස්ථානවල සජ්ජු ඔය සත්තු ඇති කරන ස්ථාන හෝ වෙනත් සත්තු එක කරන ඇසිරීම් තියෙන විවිධ ස්ථාන තියෙනවා. ඒගොල්ලෝ මේ ඇනිමල් සයිකොලොජි ඉගෙන ගන්නවා. ඊට පැරාසයිකොලොජි කියලා කියන්නේ මේ අධිමනෝවිද්‍යාව කියලා. අපිට සාමාන්‍ය පංචේන්ද්‍රියට ගෝචර නොවන જાති දෙයක් කතා කරන විෂයක් තියෙනවා පැරාසයිකොලොජි කියලා. ඒ විෂය. දැන් මම මේවා ටිකක් ඉදිරි කාලවලදී විස්තර කරන්න. අද මම බොහොම සරල හැඳින්වීම මේ කරගෙන යන්නේ. දැන් මේ ක්ලිනිකල් සයිකොලොජි කියන්නේ මේ සමහර හැසිරීම් අපිට බෙහෙත් ඖෂධීය ප්‍රතිකාරයක් නැතුව කරගන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට අපි හිතන්නේ ඒවට බෙහෙත් දෙන්න ඕන කියලා. අත්‍තරම ඒවට ඇත්තට බෙහෙත් දෙන්න අවශ්‍යත් නැහැ. බෙහෙත් අවශ්‍ය නැති දේවල් තියෙනවා. ඉතින් ඒව තෝරගන්න විදිහකුත් නැහැ හුඟක් කට්ටිය. ඉතින් හුඟක් කට්ටිය මේ ඔය සමහර ඩිසෝඩර්ස් වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ මේ සෝමැටෝෆෝම් ඩිසෝඩර්ස් කියලා. කාය රූපික අක්‍රමතා කියලා. අපිට පේන්නේ හරියටම කායික ලෙඩක් වගේ. හැබැයි කායික ලෙඩේට ටෙස්ට් කරාම ඒ ලෙඩේ ටෙස්ට් එක නෙගටිව් වෙනවා. හැබැයි ලෙඩාට තියෙනවා සිම්ප්ටම්ස් ඔක්කොම තියෙනවා. ඉතින් ආපහු ටෙස්ට් චෙක් කරනවා. ඉතින් යාට හිතෙන්නේ මේ ලෙඩේ මට තියෙනවා. එහෙම ටෙස්ට් ගණනාවක් කර කර යනවා. යාට ඒ ටෙස්ට් රිපෝට්ස් ඔක්කොම නෙගටිව් වෙන්නේ. හැබැයි යාට සිම්ප්ටම්ස් තියෙනවා. යාට වේදනාවක් අපි රිදෙනවා කියලා නේද? අඟ රිදෙනවා. සමහර අපි තුමු එයා හිතනවා එයාට heart problem එකක් තියෙනවා. නමුත් එයාට ටෙස්ට් එකෙන් පේනවා heart problem එකක් නැහැ කියලා. නමුත් එයාට දැනෙනවා heart එකේ pain එක දැනෙන්න පුළුවන්, අමාරුකම දැනෙන්න පුළුවන්. මේ විදිහට ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක ගහලා බලුවොත් heart patient කෙනෙක්ගේ ලක්ෂණ ටික ඒ මොනසෙද තියෙනවා. හැබැයි එයාට heart එකේ problem එකක් නැහැ. මෙන්න මේවා සෝමැටෝෆෝම් ඩිසෝඩර්ස් වලට වැටෙනවා. ඔය තව ගොඩාක් තියෙනවා. ඒවා ගැන මම වෙනම දවසක ඕනනම් විස්තර කරන්න. ඉතින් ඒක අඳුර ගන්න පුළුවන්. ඒක අඳුර ගන්න පුළුවන්. මනෝවිද්‍යාව තේරෙන කෙනෙකුට අඳුරගත්ත හැකි මොකක්ද? ඉතින් ඒ නිසා ඒගොල්ලන් කාලයේ ශ්‍රමයේ ධනෙ වැය කරමින් ඔවුන් ඒ ප්‍රතිකාර කරමින් යනවා. එයාට හැබැයි සැබෑ ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ. මේක වගේ ප්‍රශ්න තියෙනවා. ඒක එක පැත්තක් විතරයි. ඉගෙනීමේ දුෂ්කරතා තියෙන දරුවෙක් අපිට ඉන්න පුළුවන්. এডুকেෂනල් සයිකොලොජි පැත්තේ. එයාගේ ඒ දුෂ්කරතාවයේ තියෙන්නේ යම්කිසි එයාට යන මානසික වශයෙන් තියෙන පොඩි හිරවිල්ලක් යනවා. ඒක හොයාගෙන අපි ඒක අයින් කරා නම් එයාට ඒක දැන් සමහර අයට වෙනවා හිත ටිකක් උලුක් වෙනවා වගේ එකක්. මානසික රෝගයක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක්. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දැන් විදගෙන යනකොට අපේ කකුල කොහේ හරි වැදිලා වෙලා අපි තුමු කකුල උලුක් වෙනවා. අපිට ඇවිදීම తాවකාලිකව අමාරු වෙනවා. කකුල කැඩිලත් නැහැ මොකක් කළත් නැහැ. හැබැයි අපිට ඇවිදින්න අපහසුයි. ඉතින් මම මේ උපමාවක් දෙන්නේ. අන්න ඒ වගේ මනස නැත්නම් හිත ක්‍රියාකාරීත්වය කරපු හිත යම් තැනක වැදිලා උලුක් වෙනවා. ඔයගොල්ලෝ බලයි හිත වදින්න පුළුවන් කොහේ හරි කියලා. මම කියන්නේ මානසික සිද්ධියක් නිසා, ඒ ඝට්ටනයක් නිසා හිත උලුක් වෙනවා. දැන් අර පෙර විදිහට හිතන්න බෑ. අන්න එතකොට මොකද වෙන්නේ? හිත උලුක් වීම හරි ගස්සනක. ඒක දිගෑරලකම් මේ මොනසද හිතීමේ ශක්තිය මොට වෙලා. ඒතර ඒ කාලය තුල ඔහුට ඉගෙනීම හෝ වෙනත් කටයුත්තක් කිරීමට බාධකයි. ඉතින් මේ ටික මේක දැන නොගත්තොත් හරියට. ඒකට ප්‍රතිකාරයක් නොකරොත් ඒක අවුල් වෙලා යනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මම මේ ඔබට පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් මේ ඊළඟට ඒ විදිහට දැන් ක්‍රයිම් දැන් ඉන්ඩස්ට්‍රියල් අපි උදාහරණයක් ස්ථාව ගත්තා. ඉන්ඩස්ට්‍රියල් කියන්නේ කොහොමද ආයතනයක් ඇතුලේ නැත්නම් ඒ ආයතනගත සංස්ථාවක් තුළ කම්පැනි එකක් ඇතුලේ නැත්නම් ෆැක්ටරි එකක් ඇතුලේ කොහොමද ඉන්ඩස්ට්‍රි එකකට කොහොමද මනෝවිද්‍යාව පාවිච්චි කරන්නේ? ඒකේ තියෙනවා. ඊළඟට සයිකොලොජි ඔෆ් ක්‍රයිම් සමහරට තියෙන ඔය අපරාධ කරන කට්ටිය. එතන මනෝවිද්‍යාවක් තියෙනවා. ඒගොල්ලෝ අපරාධකාරයෙක්ගේ තියෙන බිහේවියර් එක හරි අමුතුයි.
එතකොට ඒගොල්ලන් ගැන කතා කරන වෙනමම විෂයක් මේ සයිකොලොජි ඔෆ් ක්‍රයිම්. මිලිටරි සයිකොලොජි කියලා ඔබ දන්නවා. වෝ එකේදී නැත්නම් මේ සමුදාය ශාස්ත්‍රය තුළ කොහොමද මනෝවිද්‍යාව පාවිච්චි කරන්නේ. ඒ ගැන විශාල දැනුම් සම්භාරයක්. mental health මානසික සුවතාවයේ කොහොමද මනෝවිද්‍යාව. psychology of law psychology කොහොමද අපි මේ නීතියදී පාවිච්චි කරන්නේ. මේ forensic psychology කියලා විෂයක් අපි කතා කරනවා. ඒකෙදි කොහොමද? ඒක මේ ඔක්කොම ඇප්ලිකේෂන් කරා. දැන් මේකෙත් මම මේ ඔබට වෙන තව මේකේ මම විෂය අරකේ සඳහන් නොවිච්ච කීපයක් උතන තියෙනවා. ඔබ දකිනවා මෙතන ලීගල් සයිකොලොජි ඒක ෆොරෙන්සික් සයිකොලොජි තමයි ඉන්ඩස්ට්‍රි එකට කොහොමද පාවිච්චි කරන්නේ ඉන්ඩස්ට්‍රියල් සයිකොලොජි ලීගල් සයිකොලොජි පොලිටිකල් සයිකොලොජි කියලා එකක් තියෙනවා පොලිටිකල් එරීනා එකේ අපි කොහොමද සයිකොලොජි පාවිච්චි කරන්නේ ස්පෝර්ට්ස් සයිකොලොජි මේක හුඟක් මම හිතනවා ඔබ දන්නවා මේ විෂය ස්පෝර්ට්ස් කරන කට්ටිය ඒක පීනනවා වෙන්න පුළුවන් ඒ යාගේ පර්ෆෝමන්ස් එක මානසිකව කොහොමද මේ මොටිවේෂන් එක ගන්න කණ්ඩායමක් හැටියට වැඩ කරන්න හොඳ ක්‍රිකට් ටීම් එකකට ස්පෝර්ට්ස් සයිකොලොජිස්ට් කෙනෙක් සාමාන්‍යයෙන් වැඩ කරනවා නම් හොඳයි මොකද එයා මේක දේවල් කරනවා උන් දියුණු කරනවා මේ ආදි වශයෙන් මේ පියෝ ඇප්ලයිඩ් කියලා මේ විෂය තියෙනවා තවත් විෂයන් මෙහෙම ගොඩක් තියෙනවා මේ අර ටීචර් සමහරව තිබ්බා ක්ලිනිකල් එඩියුකේෂන් බයෝ සයිකොලොජිකල් කොටසක් තියෙනවා මේ ඔබේ හිත සහ ශරීරය අතර කොහොම සම්බන්ධයක් ඉතින් මෙහෙම විෂයන් ගණනාව මේ තියෙනවා දැන් මේ අද ලෝකේ දැන් ඔබ දැන් මම වැඩිපුර අධ්‍යයනය වෙලා තියෙන විෂය තමයි මේ අනිත් ඒවා දැනගන්න ඕන කවුන්සලින් සයිකොලොජි කරන්න සෑහෙන මට්ටමකට ඒ නිසා මේ මෙන්න මේ කවුන්සලින් සයිකොලොජි තමයි අපි ගොඩක් අධ්‍යයනය කරලා මගේ පරිචය තියෙන මම සහ කවුන්සලින් සහ ක්ලිනිකල් සයිකොලොජි ඒ දෙක ඒ කෙනි කවුන්සලින් සයිකොලොජි මම ගොඩක් කැමති නිසා ඒ පැත්ත වැඩිපුර මගේ අතින් සිද්ධ වුණා ඒ හින්දා ඒකෙදි මේ මිනිස්සුත් එක්ක කොහොමද ඒගොල්ලන්ට මේ සයිකොලොජිකල් දේවල් ජීවිතේට ඈඳ ගන්න කොහොමද Tamanට ගැටලුවක් ප්‍රශ්නයක් ආවම ඒක ජය ගන්නට මනෝවිද්‍යාත්මක දේවල් පාවිච්චි කරන්න කොහොමද කියන කාරණාව තමයි කවුන්සලින් සයිකොලොජි කියන්නේ. ඉතින් මේක මම හිතනවා මේ සෑහෙන දෙයක් කිව්වා. හැබැයි මම මේ සරල දේශනයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මේ වපසරිය කියන්නේ නැතුව අපි දේශන ටිකක් පටන් ගැනීම තේරුමක් නැති නිසා මම ඔබට මේ මූලික දේවල් ටික කතා කළේ. අපි කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් අහන්න ඕන නම් මම තව ටික වෙලාවකින් වෙලාවක් දෙන්නම් අහන්න. අපි තව චුට්ටක් මේ පිළිබඳව ඉදිරියට පොඩි කතා බහක යෙදিলা. දැන් මේ තව තියෙනවා මේ විෂයන්. ඔබට පේනවා ඩෙවලොප්මන්ටල් සයිකොලොජි කොහොමද එක එක ඩෙවලොප්මන්ටල් ස්ටේජස් දරුවන්ගේ කොහොම එයාගේ වර්ධනය වෙන්නේ කොහොමද? මානසික වර්ධනය වෙන්නේ කොහොමද බුද්ධිය වර්ධනය වෙන්නේ කොහොමද එයාගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන්නේ මේ මනෝවිද්‍යාව සායන් තියෙනවා මේ විෂය. ළමයි ඉන්න නැත්නම් ඩෙවලොප්මන්ට් එකක් දැන් සමහර කට්ටියගේ ඩෙවලොප්මන්ට් අපි විශ්වවිද්‍යාලයේ මට්ටමට ඇවිල්ලා ඩෙවලොප් වෙලා නැති පැති තියෙනවා. එයාගේ ආගමත ලොකු වුණාට විශ්වවිද්‍යාලයේ සයිස් එක වුණාට අර ඒ සමහර පැති මොන්ටිසෝරි සයිස් එකේ තාම තියෙනවා. ඒවා ඩෙවලොප් වෙලා නැහැ. එතකොට හරි ප්‍රශ්නයක්. සමහර කට්ටිය හරි පොඩි ළමයි වගේ සමහර දේවල් වල දැන් උදාහරණයක් වශයෙන් ඩිසිෂන් මේකින් තමන්ට තීන්දුවක් ගන්නකොට මේ උගාක් ලොකු කට්ටිය රස්සාවලටත් ඇවිල්ලා හැබැයි ජොබ් එකකදී බලලා තමන් බලනකොට මේ ඩිසිෂන් එකක් කරන තේරෙන්නේ උපාධියකුත් තියෙනවා ඉගෙනක් ගෙන තියෙනවා හැබැයි සාමාන්‍ය ඩිසිෂන් එකක් ගන්නද ඒ කැලේ තේරෙන්නේ මොන වගේ දේවල්ද හිතන්නේ මොකද වෙනම ඉගෙන ගන්න දැන් අපි මේ වර්ක්ෂොප් දදා කෝසස් දදා උගන්වන්නේ ඔන්න ඔය අලි අපි කියමු දිගන්නේ අලි බබාලට පොඩි මොන්ටිසෝරිය උගන්වනවා ඉතින් දැන් ලොකුයි යගපත නේ උන්ට අර පොඩි කැලේ දෙන්නේ එහෙම වෙලා තියෙනවා අපහාස කරන්නේ නෙමෙයි මම මෙහෙම දෙන්න වෙන්න පුළුවන් අඩුපාඩුවක් ඉන්න පුළුවන් ඒ කැලේ නිකන් මේ නොඩි ගහා යන්නේ දැන් මොකද මේකට කරන්නේ ඒක නිසා ඕ මොකද කරන්නේ දෙන්නේ නැහැ නේ කියලා කියනවා දැන් පොඩක් හිතලා බලන්න හිතන්න බෑ අන්න ඒ කැලේ බ්ලොක් වෙලා ඉතින් ඒක ටිකක් සමහර ක්‍රූෂල් පොයින්ට් එකක් එහෙමුත් තමුන් අවුල් වෙනවා. දැන් සමහර පුංචි දෙයක් මොකක් අය ඒව සලකන්නේ නැහැ. දැන් බලන්න කෑම එකක ලුණු ටික හරියට නොදැම්මොත් ඒ කෑම එක කන්න බෑ. ඒක ක්‍රූෂල් පොයින්ට් එකක්. කොච්චර රසල කෑම ටික හැදුවත් හරියට ලුණු චුට්ට දාගන්න බෑ නම් කිරි ටික හරියට දාගන්න බැරි නම් ඒ ආහාරයට ඒ කෑම එක මේ අපිට ඕන විදිහට එන්නේ නැහැ. නැත්තම් ඒ රස්නේ හරියට ගත්තේ නැත්තම් නේද සෙන්ටිග්‍රේඩ් අංශක මෙච්චර ගානකට රත් වෙන එක ඒ ගානට ගත්තේ නැත්තම් ඔබ දන්නවා කේක් එකක් හදද්දී ඒ ගානට ඒ ටෙම්පරේචර් එක වැඩගත්තා නේ
බීට් කරන විදිහ වැදගත්. අන්න ඒවා තියෙනවා. දැන් ඔබේ ජීවිතයක් දැන් පොඩි කාලේ ළමයෙක් ලොකු වෙනකන් ඔය හදාගෙන එනකොට ඒගොල්ලන්ගේ බීට් කර කර ගේන්න ඕනේ එක මේ සයිකොලොජිකල් ප්‍රොසෙස් එකක් නේ. බීට් කරනවා ගහන්න කියන්නේ. යාගේ මනසට යම් යම් එක්සර්සයිසස් ලැබෙන්න ඕනේ. සමහර දෙමව්පියන්ට තේරෙන්නේ ඒ දරුවන්ට මොනවද දෙන්න ඕනේ එක්සර්සයිස් කියලා. ඔළුව හදාගන්න. ඉස්කෝලේ යනවා මේව කරනවා අපි දන්නේ මේ ළමයි මොකද වෙන්නේ කියලා. දැන් ළමයිගේ හැසිරීම දිහා බලපුවාම හරි පුදුම හිතනවා අම්මලා තාත්තලා හිටපු ළමයිද මේ කියලා. ඔහේ ඉතල අම්මලා තාත්තලා දෙන්නම ඉගෙන ගන්නවා සමහරවිට. මොනවා ඉගෙන ගන්නද ඒතකොට ඒතකොට විෂයක් ඉගෙන ගත්තට මේ මනෝවිද්‍යාත්මක දැනුම නැති නිසා ඒගොල්ලන් තේරෙන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ. පැහැදිලිද දන්නේ මම මේ සරලම උදාහරණ අරන් මම මේ කිව්වේ. එහෙම තේරෙන්නේ නැහැ දැන් මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද ඒක. ඒ නිසා ලෝකේ තියෙන සියලු ප්‍රශ්න මනෝවිද්‍යාවෙන් විසඳන්න නොහැකි වුණත් මේ දැනුම මීට වඩා මේ දේවල් සමාජගත විය යුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි කියමු. ඊළඟට මේ ටිකත් අපි කියලාම මම ඔබට ප්‍රශ්න අහන්න වෙලා දෙන්නම්. ඉතින් මම මේ ටික කිව්වා ඇත්තටම. මම තැනදීම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොනවද අපිට පාවිච්චි කරන්න এডুকেෂන් වලදී, මීඩියා වලදී, බිස්නස් වලදී, ස්පෝර්ට්ස් වලදී මේක අපි කතා කරා. දැන් ඔබට මම පොඩි ඔළුව මතක හිටින්න පොඩි දෙයක් පෙන්වන්නම්. දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවා මේ ස්ලයිඩ් එක. අපිට හැම පැත්තම අපේ ජීවිතේ මේ දේවල් තියෙනවා කියන එක. දැන් මම මේ ටික මම ස්ලයිඩ්ස් කීපයක් දැම්මා ඔබට හොඳට මතක හිටියි. දැන් මේක අපි වර්චුවල් හොඳ හුස්මක් එහෙම අරගෙන මේක දිහා බලන්න. ඔබට දැනලා තියෙනවද සමහර වෙලාවට කෙරෙන්නේ වැඩක් අනේ මන් දන්නේ අද දවසේ රස්සාවට ගියද අද නම් හරි අමාරුයි අප්පා කිසිම මේ නෑනේ අද නිකන් ගතියක් කියලා අන්න එහෙම ඔබේ වචන එහෙම නෙවෙයි එහෙම දැනලා තියෙනවද අද මට එක්කෙනෙකුත් කිව්වා අද දවසේ නම් සර් හරියට නෑ වැඩක් කෙරුණේ නෑ ඒ හැටි ඊට පස්සේ ක්ලාක් කෙනෙකුත් මට කිව්වා මම මොකද ඔදුමාද හරි මහන්සි සර් කිව්වා මම මොනවද ඉතින් අද දවසේ කරේ මුකුත් කරේ නෑ සර් ෆයිල් දෙකක් අස්සම් කරා උච්චරයි කෝ කරේ වැදගත් වැඩ දැන් ෆයිල් දෙකක් අස්සම් කරලා කුඹුරක් කඩපු තරම් මහන්සි කියලා තමයි මට කිව්වේ එහෙම දවස් තියෙනව නේද ඔය මොටිවේෂන් නෑ එදාට දැන් සමහර දවස් එහෙම තියෙනවා සමහර දවස් අපිට කේන්තිම යනවා අපි කියන මල පයින්නවා කිය මලම පනිනවා නිකන් වාරකම් කාලා වගේ නිකන් හරි සරයි එදාට අපේ එහෙම කට්ටිය ඉතින් සමහර අය ටිකක් ඒක අශෝභන වචන පාවිච්චි කරනවා මට ඒක දේශනයක් නිසා පාවිච්චි කරන්න විදියක් නැහැ නමුත් මිනිස්සු තුල ඒ වගේ වචන පාවිච්චි කරලා ඒකට අපහාස පිංස කතා කරනවා මිනිස්සුන්ට අපහාස කරන්න හොඳ නැහැ ඒ නිසා අපි වචන පාවිච්චි නොකරමු ඔබට තේරෙනවා මම මොකද්ද කියන්නේ නේ ඊළඟට ගත්තොත් මේ ඔන්න මොටිවේෂන් අඩුයි අපේ අපි කියන්නේ මොටිවේෂන් lack of motivation හරි හිතෙන්නේ නැහැ දෙයක් කරන්න වැඩ කරන ළමයින්ටත් හිතෙන්නේ නැහැ පස්සේ කරනවා අද කිසි ගතියක් නැහැනේ කියලා කියනවා දැන් මේ ගතිය දැන් ගතියක් නැහැ කියන ඉඳලා හරියන්නේ නැහැ තාවකාලිකව අපි ලෙඩක් හැටියට ගන්න නමුත් මොනනම් ගතිය ගන්න පුළුවන් ඒකතර ඒක තියෙනවා අභ්‍යාස තියෙනවා ප්‍රැක්ටිස් කරපු හැටි වෙනවා ඒවා පුරුදු වෙලා තිබුණා නම් ගතිය ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවදී ගතිය නැත්තම් මොකද වෙන්නේ ගතිය නැතුව ටිකක් දිගට හිටියොත් එimhe කම්මැලි වගේ එක පුරුද්ද කරත් යන වෙලාවක. දැන් ඔය හැමතිස්සෙම අපිට නිතර කම්ප්ලේන් වෙන එකක් තමයි මේ වැඩ කල් දැමීම කියන්නේ. ප්‍රොක්‍රස්ටිනේෂන්. ඒක පුරුද්දක් හැටියටම ගන්නයි. ගැලවෙන්නම අමාරුයි. කිසිම වැඩක් කරන්නේ නැහැ. කල්දදා ඒක ලාස්ට් මිනිත් තමයි කරන්නේ. එතකොට දැන් ඒ වගේ මේ එහෙම තියෙනවා. සමහර වැඩක් එහෙම ලාස්ට් මිනිත් වෙන්න පුළුවන් අපේ අතින්. නමුත් ජෙනරලි ගත්තොත් එයා ටිකක් ඒ වැඩ ටික කලින් සිද්ධ කරනවා. සමහර ආයතන වල දැන් මේ කෙනෙක් ආයතනයක බඳවාගත්තොත් හරිම ප්‍රශ්නයක් ඒක. I think දැන් ආයතනයේ ඉන්නවා නම් අපිටම ඒ process එකට 10 දෙනෙක් සම්බන්ධ නම් ඒ process එකේ නැත්තම් ඒ ක්‍රියාදාමයේ වේගය රඳා පවතින හිමින්ම වැඩ කරන මිනිස්සයා මත. අනිත් අය කොච්චර හයියෙන් වැඩ කරත් වැඩක් නැහැ. අර හිමින්ම කරන එක්කලා මත මේ සමස්ත ක්‍රියාවලිය වේගය රඳා පවතින. ඉතින් සාමාන්‍යයෙන් කොහොම 3-4 දිනක් ඔය ආයතනයක හිටියා නම් ඇති මුළු ආයතනයම ස්ලෝ. ඒක තමයි කියන්නේ.
ට්‍රැෆික් එක වගේ සමහරවිට අපි දැන් වාහන පොලිමක් තියෙනවා. ඉතින් අපිට හරි අමාරුවෙන් දුකෙන් කොහොම හරි ඉස්සර බලනකොට ඉස්සරහාම යනවා නේ ඉමින් යනවා. මේක ඉස්සර කරන්නේ කියන්නේ. මුළු වාහන පොලිමක් ඔන්න වගේ. මේක බොහෝ කොට රාජ්‍ය ශේෂ්ත්‍රයේ තියෙනවා. අනිත් ශේෂ්ත්‍රවල දකින්න තියෙනවා මේ ලක්ෂණ. ස්ලෝ වාහන. නිකන් බර කරත්ත වගේ. හරිම අමාරුයි වැඩ කරන්නේ. ඉතින් ඒකට කොහොමද කරන්නේ? මනෝවිද්‍යාත්මක හොඳ ඉන්ජෙක්ෂන් ටිකක් මොටිවේෂන් ගහලා දෙන්න ඕනේ කට්ටියට. ප්‍රධානීන් එක්කම. ඊළඟට ලීඩර්ෂිප්. හරි වැදගත්. ලීඩර් කෙනෙක් වහම යා අනිත් කෙනා ඩ්‍රයිව් කරගෙන ගෙනියනවා. ලීඩර් කෙනෙක් කියන්නේ එහෙම. එයා නැගිට රටේ නැගින්න ලීඩර්ස්ලා අන නැතුනොත් තැනක එයාට ඒතර ලීඩර්ෂිප් ක්වොලිටිස් තියෙනවා. ඒ ක්වොලිටි පාවිච්චි කරනවා. ඒතර ඒක මනෝවිද්‍යාව තියෙනවා ලීඩර්ෂිප් කරන්න හැටි. ඒක පාවිච්චි කරනවා. ඒතර තාත්තා ලීඩර් කෙනෙක්, අම්මා ලීඩර් කෙනෙක්. සමහරට පවුලේ දරුවෙකුත් ලීඩර් කෙනෙක් වෙනවා. සිටුේෂනල් ලීඩර්ස්ලා අපි මොකක් මේ දැන් ඔය අපි සිබ්බෝ ආයතනයේට අපි ඉන්ට්‍රොඩියුස් කරේ මේ සිටුේෂනල් ලීඩර්ෂිප්. ඒතර ඉන්නවනේ මේ ආයතනයේ කට්ටිය. මේ ඒ සිටුේෂන් එකට ලීඩර් කෙනෙක් ඒක තනි ලීඩර් කෙනෙක් දැන් අපි තමයි මෙයා තමයි හැමදාම ලීඩ් නෑ එහෙම එකක් නෑ. නෑ ඔයා සිටුේෂන් එක දවසින් දවස ලීඩර් වෙනස් කරනවා. වෙනස් කරගෙන ඕවරෝල් ලීඩර් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ මොමන්ට් එක නමුත් හැමෝටම ලීඩර්ෂිප් දෙනවා කරගෙන යනවා. එතකොට හැමෝටම මේ ලීඩර්ෂිප් ක්වොලිටිස් එනවා. ඒක ආයතනයක දියුණුවට හොඳයි. ඉතින් කරන්න පුළුවන් තැන්වලදී ඒක පාවිච්චි කරන්න හැමතැනම කරන්න බැරි වෙනවා. කමියුනිකේෂන් මේක මම කතා කරන්නේ සෑහෙන. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ඔය සංගණනවල කියනවා අපේ තියෙන පෞල් ප්‍රශ්න වල පෞල් තුල ඇති වෙන ගැටලු වලට 80%ක් 85ක් විතර වගේ කියන්න ඕනේ කමියුනිකේෂන් ප්‍රොබ්ලම්ස්. මොකක් කට්ටිය බලන්නකෝ. දැන් මට ඇවිල්ලා කියන්නේම සර් මෙයාට තේරෙන්නේ නැහැ මං කියන එක කියලා මට කිව්වා. අරය කියනවා මට මොකද තේරෙන්නේ නැත්තේ ඔයා කියන මට හොදට තේරුණා තමුසි කියන්නේ කියලා අරය කියනවා. ඉතින් මං කරන්නේ එතකොට දෙන්නට එතන කතා කරන්න ඉඩ නොදී මං කියන හොඳයි අපි එහෙනම් වෙනම කතා කරමු. ඉස්සෙල්ලා මම තේරුම් ගන්න එපා ඔය කියන්නේ. නැත්නම් එතන කතා කරොත් එහෙම දෙන්න රණ්ඩු වෙනවා. බොරු කියන්නේ අරය. මොකද මේ වෙලා තියෙන දෙන්නට දෙන්න දෙන්නේ නැහැ. කමියුනිකේෂන් අවුල්. ඉෆෙක්ටිව් කමියුනිකේෂන් වෙන්නේ නැහැ. ඒක තමයි ඒක ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට මම විශේෂ කාලට ටික දාන්නම් ඉක්මනින් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් මේක හුඟක් වැදගත් නිසා අත්‍යවශ්‍යම ඉදිරියේදී ප්‍රෝග්‍රෑම් එකක් කරත් හොඳයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන වාක් තියෙන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් තමන් කොහොමද ඉමෝෂන්ස් මැනේජ් කරගන්නේ තමන්ගේ සහ අනිත්‍යගේ ඉමෝෂන්ස් මැනේජ් කරන උදව් කරන්නේ කොහොමද කියන ආකාරයෙන් පිළිබඳව කතා කරන විෂයක් හුඟක් වැදගත් සමායන ඊළඟට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් චිත්ත වේගික බුද්ධිය කියලා මේකට අපි කතා කරමු චිත්ත වේගික බුද්ධිය මේක අපි කරන්න ඕන වැඩසටහන. එතකොට මේ එක දැන් මම මේ ටොපික්ස් දැන් තුනක් ඔයගලන්ට මොටිවේෂන් ගැන එකක් කතා කරන්න පුළුවන්, ලීඩර්ෂිප් ගැන එකක් කතා කරන්න පුළුවන්, කමියුනිකේෂන් ගැන එකක් කතා කරන්න පුළුවන්, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ගැන තව එකක් කතා කරන්න පුළුවන්, ඩිසිෂන් මේකින්. මෙන්න මේක මුගක් කට්ටියට අමාරු ඩිසිෂන් එකක් ගන්න. ඇයි දිවි එක හිතා ගන්න බෑ. පේන්නේ නැහනේ අනාගතේ. මනෝවිද්‍යාඥයන්ට තමන් කොහෙද යන්නේ කියලාවත් දන්නේ නැහැ සමහර. අනාගතය ගැන ඔබට කොහොමද මේ දැක්ම ඇති කරගන්නේ? ඩිසිෂන් එකක් ගන්න මේක අත්‍යවශ්‍යයි. ඩිසිෂන් එක. ඊළඟට මෙමරි. මතක ශක්තිය. අමතක වෙන ගතිය හුඟක් අයට තියෙනවා. ඒ නිසා ඒකට ස්ට්‍රැටජිස් දාගන්න ඕන. මතක නැති නොවෙන්න මොකද්ද කරන්නේ? මේකත් බොහෝ දෙනෙකු අවුල් කරගන්න තැන. මනි මැනේජ්මන්ට්. සල්ලි කොහොමද පරිහරණය කරන්නේ? ඒ මුදල් කොහොමද භාවිතා කරන්නේ? මුදල් ලබා ගන්න කොහොමද? ලබාගත් මුදල් සෙන්සිබල් විදිහට වියදම් කරන්නේ කොහොමද? ලෝන් එකක් ගන්නවා නම් ඒක කරන්නේ කොහොමද? රිස්ක් එකක් ගන්න කොහොමද? ව්‍යාපාරයක් සඳහා මේක කරන්නේ කොහොමද? මේ ආදී වශයෙන් මනෝවිද්‍යාවක් සෑහෙන තියෙනවා මනි මැනේජ්මන්ට් ගැන. මේ මම ඒකදී ප්‍රෝග්‍රෑම් එක කරලා සයිකොලොජි ඔෆ් ෆයිනෑන්ස් ලිටරසි කියලා වචනයක් අප්පාවිච්චි කරා. ෆයිනෑන්ස් ලිටරසි. ඒ වචන හරි වචන. මුල්‍යමය සාක්ෂරතාවය ෆයිනෑන්ස් ලිටරසි. සයිකොලොජි ඔෆ් ෆයිනෑන්ස් ලිටරසි. ඒක අපි කොහොමද කරන්නේ? ඉතින් ඊළඟට මේ ඇකඩමික් සක්සස් එක ළමයි වෙන්න පුළුවන් ශිෂ්‍යයව වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන් ඉතින් එහාට කොහොමද තමන් කෝස් එකක් වෙන්න පුළුවන් කොහොමද මේ සාර්ථකව මේක කරන්නේ දැන් අපි මේ දවස්වල ඔබට පෙන්වුවා මේ අපි අර කවුන්සලින් ස්කිල්ස් ඩෙවලොප්මන්ට් කෝස් කියලා ඇත්තටම
කොහොමද මේ උපදේශනයේ තියෙන කුසලතා කොහොමද ඔබේ ජීවිතේට ඇඳගන්නේ. මේක පාඨමාලාව. ඉතින් මේ පාඨමාලාව සාර්ථක කරගන්නේ කොහොමද? ගණන කට්ටියටත් ඒක කියලා දෙන්න ඕනේ. ඉගෙන ගන්න කට්ටියටත් කියලා දෙන්න ඕනේ. කොහොමද ඔබ පාඨමාලාවක් සාර්ථකව හදාගන්නේ? මේක තියෙනවා. ග්‍රහන් ඉන්නේ කොහොමද? නෝට්ස් ගන්න කොහොමද? ඒවා ලියා ගන්න කොහොමද? ඒවා භාවිතා කරන්න කොහොමද? ඒකෙන් එක්සෑම් එකක් තියෙනවා එක්සෑම් එක ලියන්න කොහොමද? මේ ආදී වශයෙන් තියෙනවා ඇකඩමික් සක්සස්. ඇකඩමික් හැබිට්ස් කියලා තියෙනවා. දැන් උගක් අයට ඇකඩමික් හැබිට්ස් තියෙනවා. ඒ කියන්නේ හොඳ දැන් යහපත් සෞඛ්‍ය පුරුදු වගේ good health habits තියෙනවනේ. ඒ වගේ ඇකඩමික් හැබිට්ස් කියලා જાතියක්. දැන් ඒව ශිෂ්‍යයව දන්නවද නැද්ද දන්නේ? මම දන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවද? ඇකඩමික් හැබිට්ස්. ෆයිනෑන්ෂියලි හොඳ හැබිට්ස් තියෙනවා. හොඳ ෆයිනෑන්ෂල් ලිටරසි කරද්දී මේ හැබිට්ස් තියෙනවා. පුරුදු ඒවා හරියට ගන්න. එහෙම නැත්නම් ඔයාලට මුදල් ප්‍රශ්න දිගටම එනවා. මේවා දන්නේ නැහැ. ඉතින් එක දවසක අපි එක විෂයක් කොටසක් හරි අරගෙන සාකච්ඡා කරමු කියලා. මට හිතෙන්නේ ඒක ප්‍රොඩක්ටිවිටි. කොහොමද අපි දා ප්‍රොඩක්ටිව්ලි කරන්නේ? ඒක තව කෙනෙකුට හෝ Tamanට හෝ ලාභයක් නැත්නම් වාසියක් හොදක් යහපතක් වෙන විදිහට ප්‍රොඩක්ටිව් වෙන්නේ කොහොමද? ආගේ දවස කොහොමද ඔයා ප්‍රොඩක්ටිව් කරගන්නේ? ඔබ කරන්නේ යම්කිසි වැඩක් ප්‍රොඩක්ටිව් කරන්න. ඔබ යම්කිසි දෙයකට වියදම් කරොත් එහි ප්‍රතිඵලය හොඳට ගන්නෙ කොහොමද? මේවා තියෙනවා. ඉන්නවට ඉන්න නැතුව දෙයක් කරන්න. රිලේෂන්ෂිප්ස් ඔබ අතර මිනිසුත් එක්ක අන්තර් සම්බන්ධයක් කරන්නේ කොහොමද? කායකත් යහපත් ලෙස ජීවත් වෙන්න කොහොමද? වැඩි දෙනෙක් එක්ක. හැමෝත් එක්ක හොඳින් ඉන්න බැරි වෙයි. නමුත් වැඩි දෙනෙක් එක්ක හොඳ සාධනීය හෙල්ති රිලේෂන්ෂිප්ස් පවත්වන්න කොහොමද? ඉතින් සමහර කට්ටියට මේ එහෙම පවත්වන්න බෑ. හෙල්ති රිලේෂන්ස් කො හෙල්ති කිව්වට හෙල්ති නෑ. එක දිගට සමහර කට්ටිය මේ කියන්නේ ඔය affairs වල එහෙම මේ ගෑනු ළමයි පිරි ළමයි මාරු කරන්නේ අඳුම් මාරු කරනවට වඩා වේගෙන් මාරු කරනවා. very unhealthy relationships. කමිසියක් කලිසමක් වුණත් අපි ඊට වඩා අඳිනවා. මේ ඊටත් වඩා වේගෙන් නෝන්න වහතුරුඟ මාරු කරන කට්ටිය ඉන්නවා. මේ affairs වල. very unhealthy relationships. ඉතින් කොහොමද මේක කරන්නේ? මේවා සමාජයට මම කෙලින්ම මේක සිංහලෙන්ම කිව්වේ මේක සිද්ධ වෙන නිසා අපේ ආවට පරිසරය. ඉතින් අපිත් බලන් ඉන්නවා. ඉතින් අර අම්මලා තාත්තලා දැන් දෙක පියාගෙන වගේ ඉන්නවා. ඒගොල්ලන්ට පේන්නේවත් නැහැ මොනවද වෙන්නේ කියලා. වටපිටා. තා බොහෝ දේ තිබෙනවා. මම ප්‍රසිද්ධ දේශ නිසා සමහර ඒවා කියන්න විදියක් නැහැ. නමුත් මේව සමහර තැන්වල භයානක. ඊළඟට හෙල්ත් එක සම්බන්ධව. ඊටාම විශාල බරපතල ලෙස අපේ මනස හෙල්ත් එකට බලපානවා. ඒ නිසා අපේ සෞඛ්‍ය කියන එකට මානසික සෞඛ්‍ය වර්ග හතරක් ඔබ දන්නවා මේ සමහර අයට මේවා කියලා තියෙනවා. කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, සමාජීය සෞඛ්‍ය සහ ආධ්‍යාත්මික සෞඛ්‍ය හතරක් අපි කතා කරනවා. ස්පිරිචුවල් හෙල්ත් කියලා දෙයක් කතා කරනවා. මේවා ගැන අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මේ විෂයන් මේ විදිහට ඔබට පෙන්නන මීට අමතරව මේ ටික අපි කතා කරා ඔබට. ඉතින් මේ දේ අපි කොහොමද මේ හැසිරීම මම නැවත පරණ ස්ලයිඩ් එක පෙන්නන්නේ. මේක ඩිස්ක්‍රයිබ් කරගන්නවා මේ සිද්ධිය. ඊට පස්සේ මේක වෙන මෙකැනිසම් එක අපි විස්තර කරගන්නවා. ඊට පස්සේ අපි අනාගතේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඒක අපි වෙනස් කරන්න කොහොමද කියන සාකච්ඡා කරනවා. මේක තමයි මේ විෂය තුරදී අපි ඔබත් සමග සාකච්ඡා කරන්නේ. මම හිතනවා මේ ඉන්ට්‍රොඩක්ෂන් එකට අද සෑහෙන ප්‍රමාණයක් අපි කළා කියලා. ඉතින් ඔබට පුළුවන් මේ විෂය ගැන මේ දේවල් ගැන ඉදිරි කාලවලදී ඉදිරි වැඩසටහන් වලදී අපි ඔබට කරුණු ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ වැඩසටහන් මාලාව හා අප සමග රැඳී සිටින්න ඔබට හැම දවසකම යම් පැයක් පැයකමාරක් විතර මේ කාලය තුල අප ඔබට මේ කරුණු ඉදිරිපත් කරමින් සහ අවසාන මිනිත්තු කිහිපේ ඔබගේ ගැටලු මොනවා හරි අහනවා නම් ඒවට පිළිතුරු ලබා දෙන්නලත් අපි බලාපොරොත්තු වෙනවා. මේ අපේ අරමුණ තමයි යහපත් සමාජයකට ඔබගේ කාර්යයන් නැත්නම් ඔබගේ දායකත්වය ලබා ගන්නට අප සහ ඔබ එකතු වෙලා මේ සමාජෙට වඩා යහපත් තැනක් කරන්නට අපි උත්සාහවත් වෙමු කියන පණිවිඩය තමයි මේ තුලින් ඔබට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා සෑහෙන වපසරියක් විස්තර කළා කියලා. ඉතින් අද දවසේ මේ ප්‍රමාණවත් කියලා කල්පනා කරනවා. ඔබට ඉදිරි දිනවලදී අපි සාකච්ඡා කරන්න පුළුවන්. ඒකින්ද දැන් ඔබට මේ සාමාන්‍යයෙන් දේශනාවකදී
දේ තමයි අපි කොටසක් ඉදිරිපත් කළා. ඔබට විස්තර තව ටිකක් දැනගන්න ඕන දේවල් නැත්නම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහුවොත් අපි ඒ ගැන විස්තර කරන්න. අද විස්තර කරන්න අමාරු දේවල් ඔබ අහුවොත් අපි ඉදිරි වැඩසටහන් වලදී ඒව වඩා හොඳ සංවිධානාත්මකව විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයුරින් ඔබගේ ප්‍රශ්න සහ ඔබගේට වැදගත් වෙයි කියලා හිතන දේවල් ඉදිරි වැඩසටහන් වලදී අපි ඔබත් සමග බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. සමන් දුන්නාට බොහොම ස්තුතියි. දැන් කැමති කෙනෙකුට ප්‍රශ්න අහන්න අවස්ථාව. Question and answers. YouTube එකේ සහභාගී වෙන අයටත් ප්‍රශ්න අහන්නට පුළුවන්. අපි හැකියාවරින් ලබා ගන්නම් මේ පැත්තට. මේ Zoom එකේ ඉන්න කට්ටිය raise hand option එක හෝ chat option එක භාවිතා කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න මම හිතන්නේ සූදානම් කරගන්නකම් කපාට ප්‍රශ්න කිව්වත් එහෙම ඉන්නේ නැහැ සමහරලාට. ඒකත් ප්‍රශ්නයක් නේද? අද දැන් අහන්නේ එමෙතන. එතකන් මේ වැඩසටහන පිළිබඳව ඔබට මොනවා හරි කමෙන්ට් එකක් දෙන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. මොකද අද අලුතෙන් පටන් ගන්න නිසා ඔබගේ අදහස් අපිට වැදගත්. ටිකක් වෙනස් ආකාරයකට මේ වැඩසටහන කරගෙන යන්නත් මගේ අදහසක් තියෙනවා. ඔබට යම් මිඟි ලැබෙන්නට ඇති මම මොකද කරන්න යන්නේ කියලා මේ දේශනය හරහා ඔබට කැමති යෝජනා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අපි දේවල් කොච්චර සෑහෙන ගැඹුරකට මේ වැඩසටහන ගෙනියන්න පුළුවන් අපි පුරුදු වුණා. ඔබට කමෙන්ට්ස් මොනවා හරි දෙන්නත් පුළුවන්. අපි කැමති එහෙම කරනවා නම් මොකද එතකොට අපිට ප්‍රේක්ෂක අදහස් වැදගත් නේ ප්‍රජාතන්ත්‍රවාදී. අපේ අත්දැකීම අනුව පළවෙනි ප්‍රශ්නෙට තමයි වෙලා යන්නේ. ඔව් අපිට ඉදිරිපත් කරන ප්‍රශ්නයක්. ඔය ඊට පස්සේ 9:45 අපි අවසන් කරනවා වැඩසටහන. 45 වලට කලින් අහන්න. මොකද මදුෂාන් ප්‍රශ්නයක් අත උස්සලා නැවතත් මේ මොකද ඊට පළවෙනි ප්‍රශ්නේ අහුවට පස්සේ විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් එක දිගට ගලාගෙන එනවා ඊට පස්සේ. ඒ තමයි සිරිත. ඒක සෝෂල් බිහේවියර් එක. මං එහෙනම් මම ප්‍රශ්නයක් අහන්න දෙන්නම්. හොඳයි. දැන් මේ සමාජ ජීවත් වෙනකොට දැන් අපි යාළුවොත් එක්ක නෑ හැදෑයොත් එක්කලා ඉන්නකොට සමහර කට්ටිය එක එක ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා අපි දකිනවා. එතකොට අපි මේ වගේ වෙලාවට දැනගන්න කොහොමද එයාට ඇත්තටම ප්‍රොෆෙෂනල් කවුන්සලර් කෙනෙක් ඕනද නැත්නම් අපිට යම් විදියකින් උපදෙසක් දෙන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ ඒ වගේ දේවල් තීරණය කරන්න මොන වගේ සාධක මතකද? හරි. කොහොමද අපි එකපාරට ප්‍රොෆෙෂනල් කවුන්සලර් කෙනෙක් හරි එහෙම හිතන්න කලින් ඒක හොඳයි. දැන් අපි පොඩ්ඩක් එයාත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා දැන් මිනිස්සෙකුගේ තියෙන ගැටලුවක් සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ ඉතින්. හැබැයි දැන් එතන කතා කරනකොට දේවල් කීපයක් තියෙන එකක් තමයි එයාට අපහසුයක් නැති අවස්ථාවකද අපි කතා කරන්නේ. දැන් අපි හිතමු හැමෝම ඉස්සරහ අහනවා නම් නැත්නම් අපි ත්‍රෙට් කරලා අහනවා නම් අපි සමහරවිට අවවාද දෙනවා දොස් කියනවා ඒ මොඩ් එකෙත් යන වෙලාවල් තිබුණා. ඒ වගේ වෙලාවකදී අපිට එයාට උදව්වක් කරන්න අමාරුයි. ඒ විදිහට කියලා. එතකොට එයාගේ ඇත්ත తත්වය දැනගන්න එයාට ටිකක් නිවිසනසිල්ලේ තැනකදී කතා කරන්න. ඒතර ස්ථානය සහ අවස්ථාව වැදගත්. ඊට පස්සේ එයා කියන එක අහන් ඉන්න එක දැන් ඔබට සමහරක් වෙලාවට මේ කෙනෙක් කියන දේ තේරෙන්නේ නැති වෙයි එකපාරට. මොකද්ද මේ කියන්නේ? හැබැයි නොතේරුණත් අහන් ඉන්න එක වැදගත්. හරි. එතකොට අර තියෙනවා මේ මනෝවිද්‍යාව තියෙනවා ටිකක් අර කෙනෙක් දෙයක් කතා කරනකොට එයාට ටිකක් නිවීමක් ඇති වෙනවා එයාට කොහොමද? අර ප්‍රෙෂර් එක අඩු වෙනවා. යම්කිසි සහනයක් එනවා මේ දැන් ගහකට ගිහින් කිව්වත්
සමහර අය ඔබ දැකලා ඇති මේ දැන් ගිහිල්ලා කොහෙට හරි දැන් හාස්කම් තියනවා කියලා හිතන ගහකට ගිහින් කියනවා. ස්ථානයකට ගිහින් කියනවා. ඒතර හාස්කම් තිබෙන්නත් පුළුවන්. මම ඒව නැහැ කියන්නේ නැහැ මේ වෙලාවේ. හැබැයි අර හාස්කම වෙනම තිබිච්චාවේ. හැබැයි ඔයා මේක කාට හරි ගහකට හරි කියද්දී ඔබට කිවීම තුල නිදහසක්. සමහරවිට මම කියනවා ලියන්න කියලා එක. එතකොටත් එයාට එන්නේ සමහරවිට ලියලම කියනවා මේ මට දැන් තේරුණා මොකද්ද කරන්න ඕනේ කියලා. එයාගේ විසඳගෙන යා ලියද්ද මොකුත් කරේ නෑ අපි. ලියුවයි. අන්න ඒවා නිකන් බේසික් දේවල් ටික. අපිට කරන්න පුළුවන් අත්වස්සේ. අන්න එහෙම කරගෙන ඒ කියන්නේ ඔබතුමාට කාර හරි කරේකට කියන දෙයට සවන් දීමට 아무තු දැනීමක් ඕනේ නැහැ. එයාට කියන්න දෙනවා එච්චරයි. ඊළඟට එයාට කොල් එක ලියන්න කියන. ඒ දෙක කරන්න අපිට ලොකු දැනීමක් ඕනේ නැහැ. හැබැයි එතනින් එහාට දෙයක් කියපු තීරුම් ගන්න අපිට මනෝවිද්‍යාත්මක දැනුමක් යම් ප්‍රමාණයකට ඕන වෙනවා. එහෙම නැත්නම් සමාජයේ තියෙන අත්දැකීම් ටිකක් තමයි තියෙනකොට ඒක තීරුම් කරගන්න පුළුවන්. ඊට පස්සේ එයා කියන දේ හැබැයි අපිට හරියටම පැහැදිලි වෙන්නේ නැත්තම් අපිට අන්ෂුවර් නම් අපි කියන උත්තරේ අනිත් එක අපි කියන දේ එයාට හරියට මැච් නොවේ කියලා වගේ හිතෙනවා නම් අන්න එතකොට නම් වෙන කෙනෙක් උදව් ගත්තට කමක් නැහැ. හැබැයි එයාට කොහොමද කියන්න පුළුවන් මම මේක මගේ අත්දැකීමෙන් කියන්නේ ඔයාට කැමති නම් විතරක් මේක කරලා බලන්න. එහෙම නැත්තම් ඔයා ඒක හරියන්නේ නැත්තම් මෙන්න මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මේ රිෆර් කරන එක කරන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලිව අපේ විෂය පතේට අදාළ දෙයක් නම් යහන්නේ. අපි ඒක ගැන දන්නවනම් ඒ මනුස්සයෙක් එක්කම වැදගත්ම දේ තමයි එයාට කියන්න දෙන එක. මේක තමයි ඉම්පෝටන්ට් පොයින්ට්. එයාට කියන්න දෙන එක කියන දේ පුළුවන් තරම් තේරුම් ගන්න බලන එක කියපු එක. හරි. එතනින් එහාට අපිට උත්තර දෙන්න අමාරුයි. ඒ පිළිබඳව අපිට දැනුමක් සහ අත්දැකීමක් තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් සුදුසු කෙනෙකුට මෙයාව යොමු කරවන්න තමයි කරන්නේ. හරි බොහොම ස්තුතියි. දැන් සමහරක් වෙලාවට අපිට කරන දෙයක් තමයි මම කළ දේ අරයට කියන ඔයත් ඒක කරන්න. ඒක නොගැලපෙන්න පුළුවන්. අන්න විතර පරිස්සම් වෙන්න ඕන තැන. ඒක හරියට මම ඇඳ ඇඳුමක් අරයට දීලා ඔයා මේක ඇඳගෙන යන්න කිව්වා වගේ. සමහර ඒක ගැලපෙන්නත් පුළුවන්. ඒ ඇඳුම එයාට ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි විකාරයක් වගේ වෙන්න පුළුවන්. ඒක ඇඳාම අපේ ඇඳුම. එයා මම නම් ඇඳ මේ ඇඳුම ඔයත් මේක ඇඳ ගන්න. ඒක හරියන්නේ නැහැ. මේ දෙයට මම නම් මේමයි කළේ ඔයත් මේක කරන්නේ කියන එක නොගැලපෙන්න පුළුවන්ද කියලා හොඳට බලන්න ඕනේ මේ වගේ දේවල් කියත්. දැන් මනෝවිද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් ඒවා කියන්නේ නැහැ. එයා අර විෂයෙන් ගන්න දැනුම. ඒතර විෂයේ තියෙන දෙයක් තමයි එයා කියන්නේ. පෞද්ගලික අත්දැකීමක් නෙමෙයි. එකෙන් අදහස් වෙන්නේ නැහැ පෞද්ගලික අත්දැකීම් ප්‍රයෝජන වෙන්නේ නැහැ කියලා. පෞද්ගලික අත්දැකීම් බව ප්‍රයෝජනවත්. ඒ සංකල්පයක් තමයි ප්‍රොෆෙෂනල් කෙනෙක් දෙන උත්තරේ. රයිට්. මම හිතන්නේ ප්‍රමාණවත් කියලා වෙනත් ඒවා තියෙනවා. බොහොම ස්තුතියි ප්‍රශ්න පටන් ගත්තද ඔබතුමා. දැන් අර මිස්ටර් දිසරික වගේ දැන් යයිද දන්නේ නැහැ හොගාලා නේද? දැන් පටන් ගත්තා. ඒක තමයි මම අහුවේ ප්‍රශ්න. තවත් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. අපිට තවත් විනාඩි 10ක වගේ කාලයක් ඉතිරිලා තියෙන්නේ. අශ්‍රප් මහත්තයා ප්‍රශ්නය යොමු කරන්න. ඔව් සර්. මේ අට පොඩි අදහසක් කියන්න විතරයි ඕනේ. මම හිතනවා අපි සාමාන්‍යයෙන් අපි හැමෝම අපේ ජීවිතේ අපි සමහරලාට ටීවී බලනවා, පත්තර කියවනවා, පස්සේ වෙනවා කියනවා. මම හිතනවා එහෙමත් අපි සමහරලාට මනෝවිද්‍යාව අහලා තියෙනවා. මම හිතනවා එහෙම අහපු මනෝවිද්‍යාව අපි සමහරලාට අපේ ජීවිතේ ඈඳ ගන්න ගියොත් ආදේශ කරන්න ගියොත් සමහරලාට අපේ ජීවිතවලට ප්‍රශ්න එනවා. තිබ්බ ප්‍රශ්නේ ඊට වඩා ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මම හිතනවා මේ සර් මේ පටන් ගත්ත මේ අද මේ ප්‍රෝග්‍රෑම් එක මේ සීරීස් එක මම හිතනවා මේකෙන් අපි ශක්තිමත් කියන්නේ ෆවුන්ඩේෂන් එකක් විදිහට කියන්නේ ඒ ඉගෙන ගන්න දේවල් ස්ටෙප් බයි ස්ටෙප්
කියන්නේ අපේ ජීවිතයට ගැලපෙන විදියට අපි මේක හරියට ඉගෙන ගත්ත එක ඉගෙන ගන්න chance එකක් නැස මේක අපිට. ඒ නිසා මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක මේ ඒ කියන්නේ සීරීස් කීයක් යයිද මම දන්නේ නැහැ. ඒ කොච්චර ගියත් අපි අහන් ඉන්නවා. 50 ගියත් 100ක් ගියත් අපි අහන් ඉන්න. මම හිතනවා මේකෙන් අපි හැමෝටම මම හිතනවා 50කට ආසන්න කට්ටියක් මේක ඉන්නාද. ඉතින් මම හිතනවා ඒ හැමෝටම මම හිතනවා මේක අවසාන වෙනකොට අපි ආපු මිනිස්සු නෙමෙයි අන්තිම වෙනකොට අපි වෙනස් වෙන යන්නේ කියලා. බොහොම ස්තුතියි. මම හිතන්නේ YouTube හරහාත් මේ ප්‍රචාරය වෙනවාද? නිසා YouTube එකෙත් පිරිසක් අහන් ඉන්නවා. ඒතර හිතනවා සමාජගත වෙනවා. මහත්මයා ප්‍රශ්නයක් යොමු කරන්න බලාපොරොත්තු. ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න මහේෂ් මහත්මයා. තෙරුවන් සරණයි ප්‍රසන්න මහත්තයා සුවපත් වේවා. මටත් කියන්න තියෙන්නේ අර ඉස්සලා මහත්තයා කියපු එකම තමයි මම හිතන්නේ අපිට මේක ඉතාමත් වැදගත් වෙයි. මොකද සයිකොලොජි පැත්තෙන් ඒ වගේ අපි ගොඩක් ඉගෙනගෙන නැහැ. ගොඩක් අපේ සමාජයේ අපි ජීවත් වෙන හැටි ඉස්සරහා ජීවත් වෙන්න පුළුවන් ක්‍රම ඔක්කොම මම හිතන්නේ ප්‍රසන්න මහත්තයා අපිට කියලා දෙයි. ඒ වගේම අපි ඕවරෝල් හොඳ මිනිස්සෙක් වෙන්න ලෝකෙට මම හිතන්නේ මේ සයිකොලොජිකල් සයිඩ් එක ඉතාමත් අත්‍යවශ්‍යයි අපිට. මොකද විශේෂම අනිත් මිනිස්සු ගැන හඳුනා ගන්නයි අපි ගැන හඳුනා ගන්නයි අපිට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක හරහා. ඒ වගේම මේ මම හිතනවා පොඩ්ඩක් කාලය අරගෙන ඉදිරියට මේ ළමයින් ගැනත් පොඩ්ඩක් කිව්වොත් අපිට හරියට වැදගත් වෙනවා. විශේෂයෙන් මේ වගේ රටවල ඉන්නකොට අපි කොහොමද ළමයාගේ බිහේවියර් එක පොඩ්ඩක් බලාගන්නේ, ළමයන්ට මොනවද අපි ෆීඩ් කරන්න ඕනේ, ලංකාවේ විදිහට අපි පොඩ්ඩක් මේව කරන්නේ කොහොමද, දෙපැත්තටම ඉඳගෙන වැඩි ගොඩාක්ම මේ පුෂ් කරන්නේ නැතුව ඒ වගේ දේවලුත් මම හිතනවා ඉදිරියට ප්‍රසන්න මහත්තයා අපිට කියලා දෙයි කියලා. ඒකින්ද ගොඩාක් සාර්ථක ප්‍රෝග්‍රෑම් එකක් කියලා මට හිතෙනවා මේක යන විදිහට. ගොඩක් පින් තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. ඔව් අපි උත්සාහයක් කරමු අපි වත් ඒවා කරන්න. මොකද මේ විශේෂක තියෙන සමහර ප්‍රතිකඩවල් ඇරෙන්න, ඒ කියන්නේ තෙරපි පැත්ත ඇරෙන්න අනිත් උගත් ඒවල් අපිට ඔබට එක්ක සාකච්ඡා කරන්න පුළුවන් පොදු වැඩසටහනකදී. අර වඩා සූක්ෂම කියන්නේ කොයි අතරත් තේරුම් කරගන්න අමාරු වෙයි කියලා හිතන ඒවා තමයි මම කියන්නේ නැත්තේ. විශේෂයෙන්ම ඇබ්නෝමල් සයිකොලොජි වගේ සහ තෙරපියුටික් පැත්තේ ප්‍රසිද්ධියේ කතා කරන්න අමාරුයි. මොකද ඒවෙන් සමහර හානියක් වෙන්නත් පුළුවන් නිසා. ඒවා ඇරෙන්න අනිත් සියලුම දේ අපි හැකි පමණ සමාජයට යහපතක් වෙන දේවල් කියන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි අදහස් ඉදිරිපත් කිරීම. YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ඇනිමල් සයිකොලොජි කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ හරි. මේ ඇනිමල් සයිකොලොජි කියලා කියන්නේ සත්වයින් සමග. දැන් අපි හිතමු ඔබ දන්නවා මේ අපි විතරක් නෙමෙයි සත්වයෝ ගත්තොත් එහෙම බල්ලෝ වෙන්න පුළුවන්, හරක් වෙන්න පුළුවන්. ඒ වගේ දැන් අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් ඔබ දන්නවා මේ සත්තු අතර ගියාම මේ සත්තු අතර ඉන්න සත්තු. දැන් උදාහරණයක් වශයෙන් මූදු සිංහයා කියලා සතෙක් කියනවා. බාලයි. සිංහයි යම් යම් දර්ශනක් තියෙනවා මේ ඒ වගේ යම සමහර සතුන්ගේ එහෙම තියෙනවා. ඒත් ඒගොල්ලන්ව ට්‍රේන් කරන්න ඕනේ. දැන් වෙන සතෙක් අලියෙක් වෙන්න පුළුවන්, අස්වැයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ව ට්‍රේන් කරන්න. දැන් මේ හැම තැනදීම අපි සත්වයාගේ ගති ගුණ සහ ගති ලක්ෂණ සහ ඔවුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්න. මෙන්න මේ ඒතර ඒගොල්ලන්ට තියෙනවා සයිකොලොජිකල් දේවල්. දැන් ඔය බොදු සිංහාව අපි හිතමු දැන් ලංකාවේ ඔබ දන්නවා දෙහිවල සත්වෝද්‍යාන. මේ වගේ තවත් සත්වෝද්‍යාන තියෙනවා ලෝක ගොඩක් රටවල. ඒ සත්වයින් ට්‍රේන් කරන උදවිය මේ වගේ සත්වයෝ සමග සම්බන්ධ පුහුණුවක් ලබනවා. ඒතර ඒගොල්ලන් ගැන ඒගොල්ලන්ගේ හැසිරීම සම්බන්ධව කතා කරන විෂය තමයි ඇනිමල් සයිකොලොජි. ඊට අමතරව මේක විශාල ශාස්ත්‍රයක්. සත්වයෝ සත්ව ගොවිපලක් වෙන්න පුළුවන්, නැත්නම් සත්වයන් භාවිතා කරන සත්තු ඉන්නේ කොතනද? ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ හැසිරීම සම්බන්ධව බිහේවියර් එක සම්බන්ධව කතා කරන විෂය තමයි ඇනිමල් සයිකොලොජි කියන්නේ. ඊළඟට දැන් කැලයක හිටියත් අපි හිතමු වනාන්තරයක හිටියත් ඒ වනාන්තරයේදී සත්වයාගේ කොහොම හැසිරීමක්ද තියෙන්නේ. උංගා ගෙනල්ලා කූඩු කරොත් කොයි වගේ හැසිරීමක්ද සත්වයාගේ වෙනස් වෙන්නේ. ඉතින් මේ ගැන නිරීක්ෂණය කරලා අධ්‍යයනයන් කරපු විෂයක් තියෙනවා. ඒක තමයි සත්ව මනෝවිද්‍යාව කියන්නේ. මිනිස්සුත් එහෙමයි. දැන් මිනිස්සයා දැන් අපි තුන් මිනිස්සු සාමාන්‍ය නිදැල්ලේ ඉන්නවා. තනියෙන් ඉන්නවා. ගෙදර ඉන්නවා. සමාජයට යනවා. පාසලට යනවා. විශ්වවිද්‍යාලයට යනවා.
ආයතනයකට යනවා. සමහරවිට හිරෙත් යනවා. එතකොට දැන් මේ මෙතන ඉන්න මිනිස්සයාගේ හැසිරීම නෙමෙයි හිරේදී තියෙන්නේ. හිරගෙදරදී වෙනස් හැසිරීමක්. ඒ හිරගෙදර ඉන්න මිනිස්සයා නිදහස් කරාම තමයි හැසිරීම. හැසිරීම වෙනස්. ඔබ ගෙදර ඉන්න විදිය නෙමෙයි ඔබ ආහාරයලිදී හැසිරීම. වෙනස් හැසිරීම. ඉතින් මේ එක එක ස්ථානවලදී මේ සත්වය කොහොමද ක්‍රියාත්මක කියලා ඒ සත්ත්ව මනෝවිද්‍යාව කතා කරනවා. ඒ සත්තුන්ගේ හැසිරීම දැන් ඔය ගෝරිල්ලෝ, චිම්පන්සි, වඳුරෝ මේ වගේ අයගේ හැසිරීම අධ්‍යයනය කළා. ඒ හැසිරීම කොහොමද මානවචර්යාවේ මිනිස්යාට මිනිස්යාගෙත් මේ සමහර ගති තියෙනවා. ඒක කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. කම්පැරටිව් සයිකොලොජි වලදී බලනවා. මේ සත්තු මේම හැසිරෙනවා මිනිහා කොහොමද හැසිරෙන්නේ? ඒතකොට ඒවා කම්පැරටිව් ස්ටඩීස් ඇටියට යනවා කම්පැරටිව් සයිකොලොජි වල. තුන් සමග කරන ගනුදෙනුව තමයි මේ සත්ත්ව මනෝවිද්‍යාවේ කතා කරන්නේ. දැන් ඔය මේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔය සතුන් ගැන කතා කරද්දී මේ මතක් වෙනවා දැන් එක්තරා අවස්ථාවකදී ඔය සතු ගැන අධ්‍යයනය කරපු අය එක්කෙනෙක් අධ්‍යයන මේක ඔබ දකින්න තියෙන ලක්ෂණයක්. දැන් මේ කැලේදී ඉන්නවා මේ වඳුරු බිමට බැලලා ගස් වලින් බිමට බැලලා උන්ගේ පැටවුත් එක්ක එතන ඉන්නවා කණ්ඩායම. ඉන්නකොට එකපාරට උන්ට අනතුරක සේයාවක් දකින්න කොටියෙක් එනවා. උන්ට අනතුරක්. එතකොට මේ මොකද කරන්නේ? සත්තු ටික දඩබඩ ගාලා අර ඉන්න පැටවු අරගෙන ගහක් ගස් වලින් නගිනවා. දැන් ඒතකොට සනකින් උන් ගියා. ගස් උඩ බලාගෙන ඉන්නකොට අපූර්ව අත්දැකීමක් දකින්නවා. මොකද්ද? ගස් වල උඩ ඉඳන් අර තමුන්ගේ අතේ තියෙන පැටව අනිත් පැටවුත් එක්ක අනිත් වඳුරොත් එක්ක මාරු කරගන්නවා. මේ ගහේ උඩ ඉඳන් මෙයාගේ පැටිය ආරයට දෙනවා. එයාගේ පැටිය මෙයා ගන්නවා. මේ වඳුරෝ මේක මාරු කරගන්නවා. දැන් මේක බලනකොට මොකද වෙලා තියෙන්නේ? අත වශයෙන්ම සිද්ධිය මොකක්ද? මේ සත්වයෝ හැසිරීම හරි අපූර්ව දෙයක්. අනතුරකදී ඒගොල්ලෝ මොකද කරේ? තමන්ගේ පැටිය හොව හිටියේ නෑ. අවුවෙන පැටිය අරගෙන ගහට පැන්නා. අනතුර නැති තැනකට උන් ගියාට පස්සේ ආරක්ෂිත තැනකදී උන් පැටියව මොකද කරගන්නේ? හුව මාරු කරගෙන ගන්නට හදාගන්න. නේ? දැන් උතර ඔබ කල්පනා කරලා බලන්න මිනිසුත් එක්ක කම්පෙයාර් කරොත් මිනිස්සු මොනවද කරන්නේ? දැන් හත්තු පැටව මිනිස්සු පැටව ඉදිද්දී තමන් මොකක් හරි පැටියෙක් වරගෙන ආරක්ෂිත තැනකට දුවයිද? නැත්තම් තමන්ගේ පැටියව හොය ඉදීද? මිනිස්සු නම් මොකද්ද කොහොම හැසිරීමක්ද පෙන්වන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කම්පෙයාර් කරලා බැලුවාම නේද? දැන් ඔක අපි ගෲප් ඔය සමහර ආයතන වලට කියලා මම ඔය පුහුණු වීම කරද්දී ඔයිට සමාන අවස්ථා හදලා ඒගොල්ලන්ට කියනවා ඒ ගෲප් ඇක්ටිවිටි එකක් හැටියට ඔය වගේම කරනවා. එතකොට ඉතින් සමහර කට්ටිය මේක හොඳට කරනවා සමහර කට්ටිය ඉතින් අපි අර කියන්නේ නානව කියලා අන්න ඒ වගේ ඒවා කරගන්නවා නේද? ඇත්ත වශයෙන්ම නානවා. එතකොට එයා ආයතනය තුල ඒගොල්ලෝ ටක් ගාලා අපිට හොයාගත්තා. සාමාන්‍යයෙන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඇක්ටිවිටීස් දෙක තුනක් දෙනකොට මේ ආයතනයේ කොයි වගේ සේවකයෝ දෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ටක්. ඒක අමාරු නෑ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ රියැබිලිටි සමහර ආයතන අපි අත් වශයෙන්ම කියනවා සමහර ආයතන ප්‍රධානී අප සමග කතා කරමින් මේ විශාල ප්‍රයෝජන ලබාගත් මනෝවිද්‍යාව ඒක අපි ගෞරවයෙන් සිහිපත් කරන්නත් ඕනේ එයාගේ නම් වශයෙන් කිව්වත් කමක් නැහැ. මොකද ඒ ආයතන වල ඒ වැඩසටහන් වලදී තාම ප්‍රයෝජනවත් දේවල් ඒ ආයතනයේ සේවකයෝ ලබා ගත්තා අපගේ. ඒකත් කීගය සිහි කරන්නත් ඕන කෘතවේදී. ඒගොල්ලෝ සමහර ආයතන ප්‍රධානීන්ට මේ හොඳට මේ කතාව තේරෙන අය ඉන්නවා. සමහර අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ තේරෙන ප්‍රධානියෙක් ඉන්න ආයතන සේවකයොත් වාසනාවන්තයි. මොකද ඒගොල්ලන් මේ දේවල් ලැබෙනවා. මනෝවිද්‍යාව. ප්‍රශ්නයක් දන්නේ නැහැ තියෙන්නේ. මොටිවේෂන් ගැන ලෙසන් එකක් කරන්න සමහරට එන නෙක්ස්ට් වීක් අපි මොටිවේෂන් ගැන කොහොමද අපි දැන් මේ පාර හිතාගත්තා ටොපික් එකක් එවන්න ඕගොල්ලන්ට මේක තමයි ඊළඟ
දවසේ කතා කරන ටොපික් එක කියලා කලින් කියන්නේ. එතකොට ඔබටත් පුළුවන් ඒකට සූදානම් වෙලා ඉන්න. අපිත් අධ්‍යයනය කළා ඒක ඉදිරිපත් කරනවා. කලින් අපි ඔය දැන්වීම එවද්දී අපි සාමාන්‍යයෙන් ටොපික් එකක් දාලා එවන්න. ඒක මම හිතනවා හොඳයි. ඒ කාර්යයෙන් ඇතුලේ අපි කතා කරනවා. එහෙනම් අපි දැන් අපේ වෙලාව හරි. වෙලාව නම් හරි නේද අපි අවසර කරමු. මම හිතනවා සියලු දෙනාට බොහොම ස්තුතියි. මම ස්තුති කරන්නම්. අද වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධව සීරීස් එකක් හැටියට යන වැඩසටහනකදී ඔබ මූලික වැඩසටහනට මේ සම්බන්ධ වුණේ මනෝවිද්‍යාත්මක දැනුම විද්‍යාත්මක ක්‍රමයකට ඔබ බෙදා ගන්නට අපි බලාපොරොත්තු වෙන මේ වැඩසටහන. එහෙනම් සම්බන්ධ වෙච්ච මිස් තිසර ඇතුළු අපේ ආයතන වල ඉන්න සියලු අයව ගෞරවයෙන් සිහිපත් කරනවා. දෙමාපියන් ගුරුවරුන් ආදී අපට උදව් උපකාර කළ විශාල පිරිස් පෙනෙන් නොපෙනෙන වශයෙන් ඒ සියලු දෙනාට බොහොම ස්තුතියි. එහෙනම් අවසන් කරන්න අවසරයි දැන්. වැඩසටහන එහෙනම් මෙතනින් හමාර කරන්න සියලු දෙනාට මතක් කිරීමක් වශයෙන් කරන්න කැමති 10:15ට අපේ අනිත් වැඩසටහන ආරම්භ වෙනවා. ඒ පිළිබඳ දැනුවත් වීම ඔබ සියලු දෙනාටම මේ දැන්වීම එක් සමගම එවලා ඇති. කැමති අයට ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්නට පුළුවන් 10යි කාලෙට 10:15ට ශ්‍රී ලංකා වේලාවෙන්. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට සියලු දෙනාටම. තෙරුවන් සරණයි.